ශ්‍රද්ධා සම්පන්න මේ කවුරුත් අද දවසේදී බොහොම වමනාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් අපි සාකච්ඡා කරගෙන ආපු ධම්පරියායට සම්බන්ධ වෙන්නේ සබ්බාසව සූත්‍රය අපි සාකච්ඡා කරපු පරයයන් කීපයක් ඔස්සේ සාකච්ඡා කළා. එතකොට අපි ආශ්‍රව ධර්මතා ප්‍රහාණය කරගන්න ක්‍රමයේ පිළිබඳව ආශ්‍රව ධර්මතා ප්‍රහාණය කරගන්නකොට සියලුම ආශ්‍රවයන් එකම විදිහකට එකම ක්‍රමයකට ප්‍රහාණය කරගන්න විදිහක් නැති බව අපි දර්ශනයකින් යුක්තව ප්‍රතිපදාව ජීවිතයට දියුණු කරගන්න ආකාරයේ මත ප්‍රහාණය වෙන විදිහක් දැන් කතා කරපු කොටස තේරුණා නම් තේරුම් ගිහිල්ලා තියෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට අපි සියලු දේ දර්ශනයෙන් බලාපොරොත්තු වුණත් මේ ඔක්කොම දැන් අපිට තේරෙනවා ඒත් අපේ කෙලෙස් ටික දුරු වෙලා නැහෙනේ කියන බව බොහෝ විට අපිට දකින්න තියෙනවා. මොකද අපිට මේ කාරණාව බොහෝ දුරට තේරුම් ගන්න පුළුවන්කම තිබුණත් තේරුම් ගන්නට දේ ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගන්න එක ඊටත් වැඩි අපහසු දෙයක් වගේ. ඒ කියන්නේ එක වෙලාවක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා පැවිද්ද කියන එක පැවිදි වෙනවා කියන එක කෙනෙකුට හරිම දුෂ්කරයි. ඊටත් වැඩි දුෂ්කරයි පැවිදි ඉන්නවා කියන එක කියලා. ඒ වගේ තමයි ධර්මය කියන එක තේරුම් ගන්න එක ඉස්සෙල්ලා බොහොම අපහසුයි. හැබැයි තේරුම් අරගත්ත දේ ජීවිතයට යොදා ගන්නවා කියන එක ඊටත් වැඩි සමහර විට අපහසු වෙනවා. ඒක නිසා ඒ බඳු බවක අපේ ජීවිතේටම ධර්ම යෙදෙන්නට ඕන පරියාය තමයි අපි සබ්බාසව සූත්‍රය තුල කතා කරන්නේ. මුලින්ම අපි දර්ශනය පිළිබඳව කතා කළා. මොකද මේ ශාසනය ආරම්භ වෙන්නේ දර්ශනයෙන්. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කාටවත් එකපාර ප්‍රතිපදාව නැතිනම් කරන්නට දෙයක් පැනෙන්නේ නැහැ. හැම වෙලාවකදීම මූලික වශයෙන්ම ධර්ම කාරණා ටික පැහැදිලි කිරීමයි සිද්ධ වුණේ. ඇතම් කෙනෙකුට ඒකම සමස්ත ජීවිතේටම දැක්ම වෙලා ඒ මොහොතේම ධර්ම අවබෝධය කරන්නට පුළුවන්කම තිබුණා. සුඛා පටිපදා කිප්පා විඥා කියන එක තුල අපි කතා කළා ප්‍රතිපදාව සැපසහිතයි කිප්පා විඥායි. වහා අභිඥාලාභී වෙන්න නැතිනම් වහා උපදවා ගන්න පුළුවන්කම ලැබුණා. කෙනෙක් ඉන්නවා මේක ටිකක් ජීවිතයට යොදා ගන්න අපහසුයි අපිට වැඩි දියුණු කරගන්න වෙනවා. මේ චරිතනානත්වය ඔස්සේ යනකොට අපිට මේ සබ්බාසව සූත්‍රයෙන් දක්වන මේ ප්‍රතිපදාව මේ ක්‍රමවේදය අපි හැමෝටම බොහොම වැදගත්. මම කලින් දවසක මතක් කළා කැලේ තියෙන නුග ගහක් හුළඟෙන් පෙරලෙන එක හරි අමාරුයි. නුග ගහට කියනවා වනස්පති කියලා. වනයේට අධිපති. මොකද නුග ගහ හැදෙන්නේ බොහොම විශාලට. නුග ගහේ ස්වභාවය තමයි තනින් තැනට ගමන් කරන ගතිය. එක තැනක ඉන්නේ. අනිත් ගහක් එක තැනක ඉන්නවා නුග ගහ එක තැනක ඉන්නේ. අත්ත ටිකක් වැඩිපුර දිගට යනකොට එතනින් පහළට මුලක් එනවා. ඒ මුල ලොකු වෙනවා අනිත් කොටස පරණ වෙලා මැරිලා යනවා. එතකොට නුග ගහ ටිකක් ඉස්සරහට ගිහිල්ලා. වනස්පති ගහ ටිකින් ටික දෙපැත්තට විහිදිලා යනවා. නුග ගහ පෙරලෙන එක හරි අමාරුයි. මොකද වටේටම හාත්පසින් මුල් වලින් අල්ලගෙන ඉන්නවා. අනිත් ගස්වලට පොඩි මුල් තිබුණට ලොකු ප්‍රදේශයක පැතිරිලත් නැහැ ලොකු ප්‍රදේශයකින් අල්ලගෙනත් නැහැ. ඒක නිසා තමයි අනිත් ගහක් හුළඟට පෙරළුණත් නුග ගහ හුළඟට පෙරලෙන්නේ නැත්තේ. අපේ ජීවිතත් හරියට
නුග ගස් වගේ මේ කෙලෙස් කියන ධර්මතාවලින් හැම තැනකින්ම හසු වෙලා තියෙන්නේ. එක මුලක් කැපුවට වැඩක් නැහැ, අනිත් පැත්තේ මුල් වලින් අල්ලගෙන තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා කෙලෙස් නැමැති මුල් හැම පැත්තෙම සිඳින්න අලුතෙන් එන මුල් පහළට බිමට යන්න නතර කරගන්න. නැත්නම් මේ විශාල ගහේ එක පැත්තකින් මුල් ටික කපාගෙන ගිහිල්ලා එනකොට අනිත් පැත්තේ මුල් ටික හැදීගෙන ගිහිල්ලා හැමදම මුල් කප ඉන්න වෙනවා. ඒක නිසා අපිට මේ හැම පැත්තම ආවරණය කරන්න බලා ගන්න සිද්ධ වෙනවා. සබ්බාසව සූත්‍රයෙන් ඒක තමයි අපිට හැම වෙලාවකදීම පැහැදිලි කරන්නේ. සිහිය සහ නුවණ ජීවිතයට ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. කාර්යබහුල ජීවිතයක් ගත කරන ගිහි කෙනෙකුට සමහර වෙලාවට දහම කියන එක ටිකක් විදර්ශනාවට හෝ අනාත්ම ධර්මතාවයට හිත තියෙන එක ටිකක් අපහසුයි. ඒක නිසා හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පෙන්වුවා දෙපැත්තකින් යන්න පුළුවන් විදියට. අපි ඒක කතා කරලා තියෙනවා මාර්ගය සහ මාර්ග සත්‍ය විදියට. සබ්බාසව සූත්‍රයත් අපි ප්‍රධාන වශයෙන්ම මුලින් ඉඳලා දෙකට බෙදාගෙන එනවා මාර්ගය මාර්ග සත්‍යය. අපු පහුගිය වතාවේදී සාකච්ඡා කළා පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික. ඒක අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස ඉවසීම සහ පරිවර්ජණය දුරු කිරීම. එතකොට මේ දුරු කිරීම කියන එක අපිට හැම වෙලාවකදීම කොහොමද සිද්ධ කරගන්නේ, ඉවසීමේ සීමාව කොතැන කියන එකත් අපි කතා කළා. එතකොට හැම වෙලාවකදීම මේ කාරණා ටික තුල ජීවිතේ ප්‍රායෝගිකව යෙදෙනකොට, ධර්මයේ යෙදෙන කෙනෙකුට කොහොමද ජීවිතය තුළ ධර්ම මනස්කාරයක් පවත්වගන්නේ ප්‍රායෝගිකව ධර්ම තුළ යන්න. අපිට හවසට ගෙදරට ගිහිල්ලා ඉඩ ලැබෙන විවේකීදී බණක් අහලා අනාත්ම ධර්මතාවයේ පිළිබඳ දහම් කරුණක් ජීවිතේට හිතා ගන්නවට වැඩිය ඔබකට අපිට සබ්බාසව සූත්‍රයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද හැම වෙලාවකදීම ආශ්‍රව ධර්මතා ටික දුරු කරගන්න පුළුවන්. ආශ්‍රව ධර්මතා ඇති වෙන හැම තැනකම හිල් ටික වහන්න හදන ක්‍රමයක් නිසා. ඒක නිසා තමයි මේ ජීවිතයේ යෙදෙන හැම තැනක් ගැනම සේවනය කළ යුතු ධර්මතා ඒවයි පාන කිව්වේ නැහැ. ඒක කොහොමද සේවනය කරන්න ඕනේ? ඊට පස්සේ ජීවිතේ දුරු කළ යුතු ධර්මතා එනවා. ඒවා කොහොමද දුරු කරන්නේ? ඔක්කොම අනාත්මයි කියලා දැකලා පාප මිත්‍රයෝ අසත්පුරුෂයෝ දුර්ජනයන්ගෙන් පීඩා විඳින්න කියලා කිව්වෙත් නැහැ. නපුරු අධියතුන්ගෙන් අශ්වයන්ගෙන් පීඩා විඳින්න භෞතිකව ඇති වෙන පීඩා වලින් පීඩා විඳින්න කිව්වෙත් නැහැ. ඒ වලින් ප්‍රතිකර්මයක් සපේ ගන්න ගමන් එතන අවබෝධයෙන් යුක්තව ඒ කටයුතු කරන එකයි කිව්වේ. එතන අවබෝධයෙන් යුක්තව ඒ කටයුත්ත සිද්ධ කරගෙන යන එකටයි මේ ප්‍රතිපදාව පෙනෙන්නේ. ඒක නිසා අපි හැමදාම එක දෙආකාරයකින් කතා කරගෙන ආවා. අද දවසේදී අපිට තියෙනවා විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. විනෝදනය කියලා කියන්නේ ඒක දුරු කිරීම තමයි පරිවර්ජණය වගේම. හැබැයි ඒකේ දොස් දැකලා දුරු කරන බව. අපිට විනෝදනය කරන දේ හැම වෙලාවකදීම අපේ හිත පැත්තෙන් කරන දේ. පරිවර්ජණයේ දෙආකාරයකින් පෙන්වන භෞතිකව සහ හැම වෙලාවකදීම තමන්ගේ හිත පැත්තෙන් මාර්ග සත්‍ය පැත්තෙනුත් වෙන පරිවර්ජණය ගැන අපි කතා කරා. විනෝදනය ඉද බික්ඛවේ බික්ඛු පටිසංඛා යෝනිසෝ uppannං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. උපන් කාම විතර්කය නාදි වාසේති ඉවසගෙන ඉන්නේ නැහැ. ඒ වගේම පජහති දුරු කරනවා, විනෝදේති දෝෂ දැකලා ඒක බැහැර කරනවා, ව්‍යන්ති කරෝති ක්ෂය භාවයට පත් කරනවා.
බය කියලා කියන්නේ උදයව්වය කියලා කියන්නේ. එතකොට ක්ෂය භාවයට පත් කරනවා. අනභවං ගමේති. නැවත නූපදින ස්වභාවයට පත් කරනවා. එතකොට ඔන්න ඔතන කාරණා කීපයක් තියෙනවා අපි කලින් සඳහන් කළා තියෙනවා. නාදිවාසේති ඉවසන්නේ පජහති දුරු කරනවා මේ දේවල් ඔක්කොම බ්‍යන්ති කරෝති කියන ටික ඔක්කොම මේ ශාසනයෙන් එහා කරන්න පුළුවන්. උපන් කාම විතරකය යටපත් කරලා වෙන කුසල මානසිකාරයක හිත පිහිටවලා හිත එකඟ කරන බව මේ ශාසනයෙන් බාහිරවත් තියෙනවා. හැබැයි අනභවං ගමේති කියන එක මේ ශාසනයට විතරක් වෙන් වුණ මේ ශාසනය විතරක් දකින්න පුළුවන් කාරණයක්. ඊට පස්සේ uppannam ව්‍යාපාද විතක්කං ආදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ව්‍යාපාදය දුරු කරනව නැවත නූපදින ස්වභාවයට පත් කරනවා. uppannam විහිංසා විතක්කං ආදිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. විහිංසා විතර්කයේ දුරු කරනව නැවත නූපදින ස්වභාවයට පත් කරනවා. යම් විදිහකින් මේවා දුරු නොකිරීම නිසා යම් ආශ්‍රව කොටසක් දැවිලි සහිත කොටසක් හිතේ හට ගන්නවා නම් මෙන්න මේ දැවිලි සහිත ආශ්‍රවය නූපදින විදිහට මේ ධර්මය දුරු කරනවා. මෙන්න මේ ටිකයි විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා මොකද්ද මේ විනෝදනා පහතබ්බා. විනෝදනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස ගැන විමසලා බලන්න. කොහොමද අපි කාම විතරකේ නොයවසන්නේ, ව්‍යාපාද විතරකේ නොයවසන්නේ, එතකොට විහිංසා විතරකේ නොයවසන්නේ කොහොමද කියන එක අපිට විමසලා බලන්න වටිනවා. මේක විමසලා බලනකොට බොහොම වැදගත්ම තව සූත්‍ර දේශනා ටිකක් තියෙනවා. මොකද මේ විතර්කයේ ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ විතර්ක හික්මවා ගන්න හැටි අපිට පෙන්නපු සූත්‍ර. විතක්ක සන්ඨාන සූත්‍රය එක සූත්‍රයක්, ද්වේධා විතක්ක සූත්‍රය එක සූත්‍රයක්. එතකොට මේ සූත්‍ර දෙකේම අපිට කියනවා විතර්කයේ හික්මවා ගන්න ආකාරය පිළිබඳව. සූත්‍ර දෙකම අපිට කතා කරන්න ගියොත් සම්පූර්ණව කතා කරන්න කාලෙ මදි වෙයි. ඒක නිසා අපි අත්‍යවශ්‍ය කොටස් ටික විතර අරගෙන කතා කරමු. එතකොට ද්වේධා විතක්ක සූත්‍රයේදී අපි ඉස්සෙල්ලා කාම විතර්කය හඳුනගෙන හිටියොත් කාම විතර්කය කියලා කියන්නේ කැමැති වෙන බව. රාග සහිත බවම නෙමෙයි, තණ්හා නිස්ෘත බව, කැමැති බව, ඇලෙන බව, ඇලීම් සහගත බව. ඇලීම් සහගත බව හැම වෙලාවකදීම ඇති වෙන්නේ බාහිර භෞතිකව ඇති දෙයකට. ඇති දෙයකට නැතුව තවත් දේවල් වලට ඇලෙනවද? එළියේ තියනවා කියලා හිතන දෙයකට නැතුව Tamanට නැති වෙන්න පුළුවන්. එළියේ තියනවා කියලා හිතන දෙයකට නැති දෙයකටත් තණ්හාව ඇති වෙනවද? නෑ. භෞතිකව ඇති දෙයකට තමයි තණ්හා කරන්නේ. ඇති කියලා හිතාගත්ත දෙයකටත් තණ්හා කරනවා. ඒකයි නිවන් දකින්න තණ්හා කරන්නේ. ඇති කියලා හිතාගත්ත දෙයකට තණ්හා කරනවා. නිවන කියලා දෙයක් ඇති දෙයටත් තණ්හා කරනවා. ඇති කියලා හිතාගත්ත දෙයටත්. එතකොට තණ්හාව වැසගෙන තියෙන්නේ ඇති කියලා හිතාගත්ත දෙයකට මිසක අනුත්පාද බවට නෙමෙයි. එතකොට තණ්හාමය ගතියට කියනවා කාම විතර්කය කියලා. එතකොට මේකදී කාම විතර්කයේ බෙදනකොට බෙදන්නේ ලෝභය මූලික කරගත්ත සිතුවිලි වලට විතරයි. කුසල චේතනා මේකට ඇතුළත් කරන්නේ නැහැ. කුසල් හේතු ටික ඇතුළත් කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ මූලිකම අනුශාසනාව සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පව් කරන්න එපා, කුසල් වඩන්න. එතකොට පව් කියලා කිව්වේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට මේ කාම විතර්කයේ කියන පැත්තෙන් ලෝභයේ පැත්තට ඇති කාරණා ටික විතරයි ගන්නෙ. අලෝභය ගන්නෙ. අලෝභය ඇතුළත් වෙන්නේ නැහැ. අලෝභය ගන්නෙ නැහැ. මොකද නැත්තම් කෙනෙක් කියනවා කෙනෙක් පින්කමක් කරන්න කැමති. එතන තියෙන්නේ
ලෝභයයි එහෙම වුණොත් ඒකත් හොඳ නැහැ කියලා. කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා මාර්ගයේ වඩාගෙන යනකොටත් කෙනෙකුට ඇති වෙනවා ඡන්දයක්. ඒක ඡන්ද රාගයේ තියෙන ඡන්දේ නෙමෙයි, ඒ ගතියම තමයි. හැබැයි මාර්ගයේ වඩන්න කැමැති බව. එතකොට ඒ මාර්ගයේ වඩන්න කැමැති බව අකුසල නෙමෙයි. අපි කිව්වොත් නිවන් දකින්න කැමැති බව අකුසලයක් නෙමෙයි. ඒක යාගේ අලෝභ චේතනාව. ඒක නිසා ඒ විතර්කයේ ගැන මේ කතා කරනව නෙමෙයි. ඒක එපා කියනව නෙමෙයි. එතකොට ඒක කැමැති වෙන ගතිය, භෞතික වස්තුන්ට ඇලෙන ගතිය හැම වෙලාවකදීම වස්තුකාමයේ පැත්ත සහ ක්ලේශකාමයේ පැත්ත කාම විතර්ක හැටියට කතා කරනවා. වස්තුකාමයක් තියෙනවා, ක්ලේශකාමයක් තියෙනවා. වස්තුකාමයේ එළියේ තියෙන භෞතික දේවල් වලට කැමැති, ක්ලේශකාමයේ හැම වෙලාවකදීම හිත පැත්තෙන් ඇති කරගන්න ටික වස්තුකාමයේ මත පතිත කරලා හදාගන්න එක. කෙලස් ටික පතිත කරගන්නවා, තම තමන්ගේ කෙලස් ටික භෞතික වස්තුවට කැමති වෙනවා. දැන් මෙතන ඉන්න ඔක්කොගෙම කැමැතිම වාහනේ මොකද්ද කියලා අහගෙන ගියොත් ඔක්කොම එකටද කැමති වෙලා තියෙන්නේ? නෑ, නානත්වයක් තියෙනවා. එතකොට ඇයි නානත්වයේ තමන්ගේ කැමැත්ත අනුව මෙහි හදාගත්ත කෙලෙසේ වෙනම එකක්, කෙලෙසි පතිත කරලා හදාගත්ත දේ වෙනම එකක්. ඒක නිසා කැමැතිම වාහනේ එළියෙන් හම්බෙන්නේ එක එක්කෙනාට වෙන් වූ විදිහට. ඔක්කොටම හම්බෙන්නේ වෙන් වූ අයිසිං කේක් එකක් නෙමෙයි. එතකොට ඒ කේක් කෑල්ල එකක්, අයිසිං ටික තවත් එකක්, අයිසිං ටික දාලා හදාගත්ත අයිසිං කේක් එක තවත් එකක්. එතකොට වස්තුව පැත්ත වෙනම එකක්, කැමැත්ත මෙහි හදාගත්ත කෙලෙසේ වස්තුව මතිට පතිත කරලා හදාගත්ත ඒ කැමැති වස්තුව තවත් කාරණයක්. එතකොට දැන් මෙන්න මේක තමයි කාමයේ තියෙන ලක්ෂණය. ඊට පස්සේ ව්‍යාපාද විතර්කය, තරහව. ව්‍යාපාදයේ කියන තැන හැම වෙලාවකදීම තියෙනවා පටිඝ නිමිත්ත ආසේවනයේ නැවත ආසේවනයේ කිරීම තුල හටගන්න දේ තමයි ව්‍යාපාදය. මූලික අවස්ථාව පටිඝ නිමිත්ත, ඒක පරිඋත්ථාන මට්ටමට යනකොට, නැගී සිටින මට්ටමට යනකොට කියනවා ව්‍යාපාදය කියලා. පටිඝය කියලා කියන්නේ ගැටෙන බව. මේ පටිඝ නිමිත්තම අයෝනිසෝ මනසිකාරයේ තුල තමයි ව්‍යාපාදය හටගන්නේ. ඉස්සෙල්ලම ඇති වෙන්නේ කෙනෙකුට අකමැත්තක්. අකමැත්ත හදාගත්තට පස්සේ අකමැත්ත පුද්ගලයේ භාවයකට යනවා. ඒ දෙයටම අකමැතිම. ඒ දෙයටම බාහිර වස්තුවක් මත හම්බෙන ඒ දෙයට අකමැති. අන්න ඒ මට්ටමට යනකොට ව්‍යාපාදේ. ඉස්සෙල්ලම හිතේ හටගන්න අකමැති ගතිය, ඒක පටිඝය. ඊට පස්සේ ඒ පටිඝය පතිත කරලා හදාගන්න මට්ටම හැම වෙලාවකදීම ව්‍යාපාදේ. ව්‍යාපාදේ ලක්ෂණය තමයි පුද්ගල භාවයෙන් හම්බෙන ගතිය. පටිඝයේ ලක්ෂණය තමයි ඊට වැඩිය සියුම්. දැන් අපි කිව්වොත් අපි එක පැත්තක් බලාගෙන ඉඳලා අනිත් පැත්ත බලනවා. ඇයි බලන්නේ? අර පැත්ත බලාගෙන හිටියා දැන් ඇති, දැන් බලනවා මේ පැත්ත කියලා. ඒකෙත් පටිඝානුසයෙන් අනුසය වෙනවයි කියන එක පැත්ත බලන් ඉඳලා අනිත් පැත්ත බලන ටිකට. පටිඝය කියන එක එච්චර සියුම් එකත් අනුසය ධර්මයක් කියන්නේ ඒකයි. මේ ආරම්මණය දැන් හොඳටම ඇති වෙන එකක් උපත් ගන්නවා. ඒකින්ද අරක එපා වෙලා ඇති වෙලා බලනවා තව එකක්. දැන් අන්න ඔය පටිඝ ගතියම සේවනය කිරීම තුල, අයෝනිසෝ මනසිකාරය කිරීම තුල ව්‍යාපාදය හට ගන්නවා, තරහව හට ගන්නවා. එතකොට හැම වෙලාවකදීම ඒකයි පටිඝානුසයෙන් අනුසය වෙන තැන ව්‍යාපාදේ වැඩෙන්නේ. නීවරණ ධර්මයන්ට පෙන්වන්නේ හැම වෙලාවකදීම මේ කාමච්ඡන්ද ව්‍යාපාද කියනකොට ව්‍යාපාදයට පටිඝ නිමිත්තම් භික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ uppajjati uppannāceva ව්‍යාපාදෝ බියෝ භාවය සංගතති. පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ තුල නූපන් ව්‍යාපාදයේ උපදවනවා. උපන් ව්‍යාපාදයේ නැවත නැවත ගැටෙනවා. ගැටීම නිසා කවදාවත් හරියන්නේ නැති නිසා එපාමනේ, ඕනම නැහැ. ආපහු ව්‍යාපාදේ තරහව තවදුරටත් පවත්වන්න පුළුවන්කම තියෙනවා.
එතකොට ඒකට කිව්වා ව්‍යාපාදය. ව්‍යාපාදයේ හැම වෙලාවකදීම පටිඝ නිමිත්ත නිසා ගැටෙන බව නිසා ඇති කරගන්න දේ. විහිංසා විතක්කය. විහිංසාව පටිඝය තවදුරටත් ඉදිරියට ගිහිල්ලා අපි කැමති ගැටෙන අරමුණ වෙනස් කරන්න. හිංසාවටපත් කරන්න. පුද්ගල භාවයෙන් අපි අකමැති දේ අයින් කරන්න කැමතියි. ඒක මේ සජීවී රූප වලට හිංසා කරනවා කියන දෙයක්ම නෙමෙයි. අජීවී වස්තුවකට මම කැමති නැහැ මේ තියෙන දෙයට, මේ තියෙන දෙයක නිසා මම අයින් කළා දානවා. එතකොට ඒක විහිංසා විතර්කයේ පැත්තට ගිහිල්ලා. හැම වෙලාවකදීම අන්න ওই විදිහට අපිට සජීවී රූප වල ගත්තත් ඒකම තමයි. අපි අකමැති පටිඝය නිසා ව්‍යාපාදේ වැඩි වෙනකොට විහිංසාව. අපි කැමති ඒ කෙනාට රිද්දන්න. ඊට පස්සේ වචනකින් හරි කොහොම හරි අනින්න පුළුවන් නම් එහෙම තමයි බලන්නේ. එතකොට පටන් ගන්නවා අඤ්ඤමඤ්ඤේහි මුඛ සත්තුහි විසුදන්තා. ඕනෝන්ට මුව නැමැති සැත්තුලින් අනෙමින් වාසය කරනවා කියලා. එතකොට දැන් ඒකට කියනවා විහිංසා විතක්කය. අන්න ඔය තුන් ආකාර විතර්කය ලෝකේ තියෙනවා. එතකොට මේ තුන් ආකාර විතර්කේ හික්මවා ගන්න හැටි විනෝදනා පහතබ්බා විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රව. මේ ටික තමයි විනෝදණයෙන් පහ කළ යුතු වෙන්නේ. එතකොට මේ ටික විනෝදණයෙන් පහ කරගන්න ගියාට පස්සේ අපිට ලේසි නෑ. හැම වෙලාවකදීම මේ ටික විනෝදණයෙන් පහ කරගන්න ගියාම ලේසි නැහැ. ලේසි නැති නිසා අපිට හරි උත්සාහයක් ගන්න වෙනවා මේ ටික යට කරන්න කොහොම හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සබ්බාසව සූත්‍රය මෙච්චර නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් සබ්බාසව සූත්‍ර දේශනාව මේ පොතේ සඳහන් වෙන සුළු කරුණු ටික නෙමෙයි. මේක අපිට කියවලා ඉවර කරන්න විනාඩි 15ක් ඇයිනේ පරිමුණ සබ්බාසව සූත්‍රේ මුලින් ඉඳන් අගට. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ විනාඩි 15ද මේ සූත්‍රය දේශනා කළේ වික්ෂුන් වහන්සේට බණ කිව්වේ නෑ. මේක බොහෝ විස්තරාත්මකව පැහැදිලි කරලා දේශනා කළා. මේ ත්‍රිපිටකය සංග්‍රහ කළේ පළවෙනි ධර්ම සංගායනාවේ. එතකොට මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන වික්ෂුන් වහන්සේලා මේ ත්‍රිපිටකය සංගායනා කළා. සංගායනා කරනකොට මේක තැබුවා පැවැත්ම සඳහා මතක තියාගන්න පහසු විදිහට. ඒක නිසා තමයි මේ ඉස්සරහටම ඇතුළත් කරලා තියෙන්නේ ඒවම් මේසුතං ඒකං සමයං භගවා සාවත්තියන් හිරති. මම මෙහෙම ඇහුවා. එක් කලයක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ මොහොත දේශනා කරන්න ගියේ නැහැනේ. එතකොට මම මෙහෙම ඇහුවා එක සමයක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්න කාලෙදී මෙහෙම සිද්ධියක් වුණා. කාගෙන් මේ අහන්නේ කියන්නේ ආනන්ද රහතන් වහන්සේ. මොකද සියලු ධර්ම කොටාසයන් මහා ශ්‍රුතධරයන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ දරාගෙන හිටියා. ඒක නිසා මට මේ කාරණේ මෙහෙම අහන්න ලැබුණා මේ ධර්ම උද්දේශයේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම පැනෙවුවා කියලා. මොනතරම් ශ්‍රුතධර මතක ශක්තියක් තියෙන්න අවශ්‍යද හැම තැනකදීම දේශනා කරපු කාරණා මේ විදිහට මතක තියාගන්නවා කියන එක තමයි. අපිට නම් අදාහල ගියාම ඊළඟ දවසේ මතක නැහැ. එතකොට ඒක ශ්‍රුතධරයි කියනකොට එක වතාවයි අහන්නේ වතාව මතකයි. ආනන්ද හැඳුරු වැඩ හිටියේ නැති තැනක දේශනාවක් කළොත් වරාටෙන් එකක් ඉල්ලුවන්නේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මම නැති තැනක යම් දහම් කරුණක් කාට හරි වැදෑරුවොත් ඒ දහම් කරුණ අනුකම්පාවෙන් මට ආපහු දේශනා කරන්න කියලා වරාටෙන් එක වරයක් තමයි ඉල්ලපු ඒ වරේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගොඩක් වෙලාවට ආනන්ද හැඳුරු අග්‍රෝපස්ථායකයන් වහන්සේ නිතරම ළඟ වැඩ ඉන්නවා. සංක්ෂිප්තව අර කරපු දේශනාව මේ විදිහටම කළා නෙමෙයි සැකෙවින් මේ දේශනාව අද මෙබඳු කාරණාවක් විග්‍රහ කළා කියන එක දේශනා කළා. ඒකට මේ සබ්බාසව සූත්‍රයත් අර දේශනා කරපු සියලුම කාරණා ටික මේ දේශනා කරපු දේ නෙමෙයි. අපි දැන් කිව්වොත් අපි යමක ප්‍රකරණේ කතා කරන්නේ පැය දෙකක් කොයිට ආසන්න ප්‍රමාණයක් විතර මම හිතන කතා කළා. එතකොට මේ කතා කරපු ටික අපිට කෙනෙකුට කෙටියෙන්ම සංග්‍රහ කරන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ නම් ඔයගොල්ලන්ට කෙටියෙන්ම සංග්‍රහ කරගන්න පුළුවන්
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සහ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මෙන්න මේ කරුණ වටයි අපි සංග්‍රහ කරගත්තේ. එදා දවසේදී මෙන්න මේ කරුණ ටික අපි කතා කළායි කියලා කෙනෙකුට ඔන්න ඔය සංග්‍රහය කරන්න පුළුවන්. දැන් අපි විනාඩි 2කින් කරන කතාවද අපි එතන කළේ. විනාඩි 2ක් යන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සබ්බාසව සූත්‍රය බොහෝ දීර්ඝ කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක්. ඉතින් ඒක නිසා අපිට තව දේවල් අනුසාරයෙන් කතා කරන්න වෙන්නේ ඒ කාරණේ නිසා. තව සූත්‍ර තව දේවල් අනුසාර කරගෙන කතා කරන්නේ ඒ කාරණාව නිසා. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේ සූත්‍රයේ මෙහෙම කියලා නැහනේ, මේ දේ හික්මව ගන්න මේ විදිහට මේ ආශ්‍රව කොටස හික්මව ගන්න කියලා මේ සූත්‍රේ අදාළ වෙන්නේ නැහැනේ කියලා. නමුත් ඊට අදාළ අත්‍යවශ්‍ය කාරණේ විතරක් සැකෙවින්ම මතක තියාගන්න අවශ්‍ය නිසා. මොකද රහතන් වහන්සේ දැක්කනේ මේක ඉස්සරහට පවත්වාගෙන යන්නත් එපේ. ඒකට මේක පාඩම් කරගන්නත් එපේ. මේක අර සියලු විස්තර දැන් මේ අපි පැයකදී කතා කරන ටික ওই විදිහටම මතක තියාගන්න ගියොත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක නිසා අර විදිහට අර කරුණු අට මතක තියාගත්තාම අපිට දේශනාවේ මූලික සාරයම අපි දන්නවා. අන්නේ සාරය තමයි මේ තියෙන්නේ. ඒ සාරය තමයි මේ අද අපිට හම්බෙලා තියෙන්නේ. සූත්‍ර පිටකයේ තුල ඒ කාරණා ටිකම නම්ගම් සහිතව විස්තර සහිතව ඉදිරිපත් කරනවා. අභිධර්ම පිටකයේ තුල ඒ ටිකම ධර්මතාව විදිහට විග්‍රහ කරනවා. එච්චරයි තියෙන වෙනස. එතකොට ද්වේධා විතක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධත්වයේ ලබන්න කලින් අනබි සම්බුද්ධ කාලෙදී මට හිතුණා මේ විතර්කයේ දෙකක් කොට තියාගත්තා නම් හොඳයි කියලා. එන මේ බෝසතාණන්සේ හිතපු එක ගැන නෙමෙයි මේ කියන්න අවශ්‍ය වෙන්නේ, අපිට කරන්න පහසු ක්‍රමයක් ගැන මේ කතා කරන්නේ. මේ විතර්ක කොටස් දෙකකට බෙදුවා නම් හරි. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා එක කොටසක් නම් කරනවා. නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක කියලා තව කොටසක් නම් කරගන්න. මම මේ හිතට ඇති වෙන මේ හැම චේතනාවක්ම දෙකක් කොට බෙදනවා නම් හොඳයි. හැම වෙලාවකදීම දැන් අපිට තියෙන්නේ භාජනයට දාන එක විතරයි. භාජන දෙකක් තියාගත්ත උපදින විතර්කේ දානවා. මේක නරක පැත්තට ඇති වෙන විතර්කයක්. මේක හරි පැත්තට උපදින විතර්කයක් කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙපසට දානකොට තමන්ට තේරෙනවා ඒ විතර්කයේ ව්‍යාපාද විතර්කයක් වෙනකොට, කාම විතර්කයක් වෙනකොට මේක හොඳ දෙයක් නෙමෙයි. අපිට ගොඩක් වෙලාවට තියෙන විතර්කය ඇති වෙලා නැති වෙලා ගියත් හොඳ නරක තේරුම් ගන්න බැරි එකනේ. මේක හොඳද නරකද කියලා හිතා ගන්න බැරි එක. ඒක නිසා දැන් මේ හොඳ හෝ නරක කියලා විතර්ක කොටස දෙකොටසකට බෙදාගත්තාම අපිට සිද්ධ වෙනවා නිතරම සිහිය පවත්වන්න ජීවිතය තුළ. මේක බාහිර දේ මත ඇති කරගත්ත කැමැත්තක් මට. මේ කැමැත්ත ඒ තරම් වැඩි දුර අරගෙන යන එක හොඳ නැහැ. අත්තව්‍යාබාධායපි සංවත්තති. මේක මටත් අහිත පිනිස පවතින්න පුළුවන් යම් කිසි දවසක. Tamanට ජීවිතේ ගොඩක් ඇලෙන අරමුණක් වෙන්න පුළුවන්. ඇලෙනකොට දරුවට බොහොම ආදරේ හිතෙනවා. හිතෙන වෙලාවට ඒ ගැන හොඳට හිතලා බලන්න අත්තව්‍යාබාධායපි සංවත්තති. මේක මට බොහොම බාධාවක් පිණිස පවතින්න පුළුවන්. මොකද බැඳෙන තරමට අතහැර ගන්න හරි අමාරුයි. බැඳෙන්නේ යම් තරමකටද වෙනස් වෙනීමේ දුක ඒහා සමානව විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ බැඳෙන තරම අඩු කරගත්තොත් මට මේ දුක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා රූපය ඇති කල්ලිම බැඳීමට වැඩි ඉඩකඩක් දෙන්නේ නැහැ. බැඳීම ටික ටික අඩු කරගන්න බලනවා. ඒකෙන් එයාට ව්‍යාපාදයේ පැත්තට යන්න ඉඩ තියන්නේ නැහැ. මොකද කෙනෙක් කාම විතරකේ දුරු කරගන්න හදනවා. එතකොට මෙයා ව්‍යාපාද විතරකට වැටෙනවා. ළමයාට බොහොම ආදරෙන් ඉන්න ඕනේ කියලා හිතලා ආදරෙන් ඉන්නකොට කාම විතරකේ ආසේවන කරගන්න අපෝ මේක හිටියොත් හරියන්නේ නැහැ, මට දුක එනවා. ඒක නිසා වැඩි ළඟට ගන්නෙත් නැහැ, දුරු කරලා දානවා. එතකොට ව්‍යාපාදයට හිත ගිහිල්ලා. එතකොට Taman දක්ෂ වෙන්න ඕනේ ව්‍යාපාද විතරකට යන්න නැති වෙන්න. එතකොට ඒක ලේසි වෙයිද? කාම විතරකටත් නැතුව ව්‍යාපාද විතරකටත් නැතුව අපි තරහෙන් විතරක් කියලා ගත්තට පස්සේ
ඒක ලේසි වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා මේ විතර්කයේ හොඳට කොටස් දෙකක් කරලා බලන්න. එතකොට අපිට එතකොට තමයි මේ කාම විතර්කයේ වෙනුවට නෙක්ඛම්ම විතර්කය අවශ්‍ය වෙන්නේ. ඒක වහගන්න විතර්කයක් ඕන වෙනවා. එතකොට අපිට නෙක්ඛම්ම විතර්කය අවශ්‍ය වෙනවා. නික්මීමේ විතර්කයකින් කාම විතර්කේ නැති කරනවා විස්තරයි. හැම වෙලාවකදීම අපි කරන දේවල් සිද්ධ කරලා තියෙන හැබැයි නෙක්ඛම්ම විතර්කයේ තුල ඉඳලා. දරුවට සලකලා තියෙනවා හැබැයි ආදරේ කොටස කපා හැරලා. ආදරේ කොටස කපා හැරලා කියන්නේ රූපයට ආදරය කරන ගතිය මනස පැත්තෙන් අයින් කරගෙන මිසක බාහිරින් බලන කෙනෙකුට පේන්නේ නැහැ ඒක Taman තුල අයින් කරගෙන කියලා. ඒකෙන් කාටවත් වරදක් නැහැ. තමන්ගේ හිත දුකටපත් කරගන්න එක තමන් නැති කරගත්ත කියන එක කාටවත් වරදක් නැහැ. තමන් කරන්න ඕන දේ සිද්ධ වෙලා තියෙනවා නම්. ඒක නිසා හැම වෙලාවකදීම ඒ වෙනුවට නෙක්ඛම්ම විතර්කයේ භාවිත කරනවා, කාම විතර්කය අයින් කරනවා. හොඳට දැනගන්න කාම විතර්කයේ අයින් කරනවා නෙක්ඛම්ම විතර්කයේ භාවිත කරලා කියන එක. එතකොට මේක කරන්නේ විතර්ක පැත්තෙන් මිසක භෞතික පැත්තෙන් නෙමෙයි. විතර්කයේ පැත්තෙන් මිසක එළිය පැත්තෙන් නෙමෙයි. මොකද සමහර වෙලාවට සමහර ඇත්තෝ එක කතා කරනකොට මේ කතා කරන දේ භෞතික පැත්තෙන් තමයි ප්‍රහාණය කරන්න යන්නේ. ඒකත් පරිවර්ජනා පහතප්පා කරන්න යනවා. නමුත් මේ පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසක් වෙනවා. මේක පරිවර්ජණයෙන් පහ කළ යුතුයි. දැන් මේ කතා කරන්නේ පරිවර්ජණය නෙමෙයි මේ විනෝදනය. පරිවර්ජණය කියන එක අපි එක් වස්තුවක් දුරු කරලා වස්තුව නැති වෙන තැනට එනකම් පරිවර්ජණය කරනවා. මේක විනෝදනය. විනෝදනය ඊට වැඩිය වෙනස්. ඒකයි විනෝදනයයි පරිවර්ජණයයි අතර වෙනසක් තියෙනවා කිව්වේ. මේක හැම වෙලාවකදීම විතර්ක පැත්තෙන් කරන්නේ. කෙනෙකුට භෞතිකත්වයේ මත ගියපු දෙයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ දේ අවශ්‍ය වෙනකොට ඒ මැත්තේ වැටෙන්නේ නැහැ කියන එක කියන්නේ. මුදලක් ජීවිතේට ඔගොල්ලෝ රස්සාවක් කරනවා. එතකොට මේ රස්සාව කිරීම තුළ ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා යම් මුදලක් ජීවත් වෙන්න. සමාජය තුළ යම් ඒකකයක් පනවගත්ත දෙයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන ඒ මුදල ඔයගොල්ලෝ කැමති වෙලා මුදල මැත්තේ යනවා. අර ස්වාමීනාංශ ඔබට උදාහරණ කතාවක් කිව්වේ. කාණු හොදන කතාවක් කිව්වේ. එතකොට කාණු හොදන්න ජීවත් වෙන්න නැති වෙන්න කියලා කිව්වේ. ජීවත් වෙන්න කාණු හේදුවට කමක් නැහැ. කාණු හොදන්න ජීවත් වෙන්න එපා කියන එක කිව්වේ. ජීවත් වෙන්න මුදල් ලිපියට කමක් නැහැ. මුදල් උපයන්න ජීවත් වෙන්න එපා. එතකොට ඒක කරන්න වෙන්නේ විතර්කයේ පැත්තෙන් නෙමෙයිද? ඒක කායිකව කරන්න ගියොත් අපිට රස්සාවට යන්න නැතු වෙනවා. ඒක නිසා ඒක විතර්කයේ පැත්තෙන් අපිට කරගන්න අවශ්‍ය වෙන හිත පැත්තෙන් කරගන්න වෙන අවශ්‍යතාවයක්. ඒක නිසා Tamanට ඒකේ තියෙන ආදීනවේ දකින්න වෙනවා. මේ පැත්තේ පරිහරණය කිරීම තුළ Tamanට ජීවිතයට ඇති වෙන ආදීනවේ. එතකොට දැන් කොටින්ම ඉස්සෙල්ලම මේක දෙකක් කරලා බෙදා ගන්න මේ විතර්ක ඉස්සෙල්ලා හඳුනා ගන්න. හඳුනන්නේවත් නැත්නම් අපි කොහොමද බෙදන්නේ යන්නේ? ඒක නිසා ඉස්සෙල්ලා විතර්කය හඳුනා ගන්න. මේක මොන ආකාර විතර්කයක්ද කියලා හඳුනා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ විතර්කය හඳුනා ගැනීම තුළ භාජන දෙකට දාන්න කොහොමද මේ භාජනය මේ විතර්කයේ මේ පැත්තට අයිති එකක්, මේ විතර්කයේ හොඳ පැත්තට අයිති එකක්. එතකොට මේ විතර්කයේ මේ විදිහට බෙදලා ගන්න එක තුළ අපිට හැම වෙලාවකදීම සිහිය උපදිනවා. අපි ඉන්නේ කොතනද, අපේ විතර්කයේ මොකද්ද කියන එක මත තුළ අපිට සිහිය ජීවිතේට යෙදෙනවා. එතකොට මේ විතර්කය හොඳට දොස් දැකලා දුරු කරගන්න කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ විතර්කය දුරු කරනකොට හැම වෙලාවකදීම මේ විතර්ක ධර්මතා අනුව භෞතිකත්වයේ මත ඇලෙන ගැටෙන ගැටීම සහ ඇලීම කියන කාරණාව ටික ටික ජීවිතය තුළින් ඈත් වෙනවා. එතකොට ඕකෙදී විතර්කේ දුරු කරගන්න ක්‍රම ටිකක් තමයි විතර්ක සංඨාන සූත්‍රයේදී කියන්නේ. මම කියවනේ කෙටියෙන් කියන්නේ කියලා. දැන් මේ සූත්‍රයේ තව කාරණා තියෙනවා. ආසවිශේකුත් තියෙන ධ්‍යාන ටික විස්තර කරනවා. ඒ ටික පැත්තකින් තියලා මොකද විතර්ක සංසිඳවල ධ්‍යාන උපදව ගන්න කාරණා ටිකත් කතා කරනවා මෙතෙන්ට යනකම් යන්න ඕනේ කියලා.
එතකොට දැන් විතක්ක සන්තහන සූත්‍රයේදී කියනවා විතර්ක දුරු කරගන්න ක්‍රම ටිකක් පිළිබඳව. අපි යම් විදිහකට විතර්ක හිතනකොට ලෝභ, ද්වේෂ, මෝහ සහගත මේ නැතිනම් කාම, ව්‍යාපාද, විහිංසා විතර්ක ඇති වෙනකොට මේ විතර්ක දුරු කරගන්න අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා කොටින්ම මේ විතර්කයක් අපේ හිතට ඇති වෙනකොට අපිට කියනවා අන්‍ය වූ කුසල සිතක හිත පිහිටව ගන්න. ඒ විතර්කය ඇති වෙනකොට කුසල් හිතක් හිතට අරගෙන ඒ කුසල් හිත භාවිතයට ගන්න අරක හිතන්නේ නැතුව කියලා. අකුසල විතර්කය උපදින්නේ ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුසලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්න කියනවා. අන්‍ය වූ කුසලයෙන් යුක්ත නිමිත්තක් මෙනෙහි කරනකොට අර අකුසල විතර්කයේ තියෙන ඉඩ නැති වෙනවා. එතකොට ඒ ජීවිතේට නෑ හිත ඒත් මැඩගෙන එනවා මේ විතර්ක ටික විතර්ක සමුදාය. ඊට පස්සේ ඒ විතර්කයන්ගේ දෝෂය පරීක්ෂා කරන්න කියනවා. දැන් තවත් ඉදිරියට එනවා නම් දැන් කුසලයේ තුල හිත පිහිටන්නේ නැත්තම් මම මෙහෙම හිතාගෙන යනකොට මෙන්න මේ විදිහේ දේවල් මට වෙන්න පුළුවන්. මේ විදිහට ගිහිල්ලා මට කවදාවත් සැපයක් ඇති වෙන්නේ නැහැ. මේකෙන් දුකම තමයි. තමන් ජීවිතේ මොනතරම් භෞතික දේවල් වලට ආස කළත් ආසාව කියන දේ අතහැරලා යන්න වෙන දවසක් එනවා. එයා හොඳට ඒකේ ආදීනවේ බලනවා. වර්ණ සත්‍ය ආදීව මෙනෙහි කරලා බලනවා. මේක මට කවදාවත් ලෙඩ නොවි ඉඳීම සඳහා තියාගන්න පුළුවන් කම නැහැ. ලෙඩ වෙන දුක මම්ම විඳ යුතුයි. මට ලෙඩ නොවි ඉඳීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මරණය නතර කරගන්න බෑ මට මුදල් වියදම් කරලා. මරණය නතර කරගන්න බෑ මට දරුවන්ට ආදරය කළා. මරණය නතර කරගන්න බෑ මට කොච්චර හොඳට ගෙවල් දොරවල් හදාගත්තා. ඒක නිසා මේ ටික මේවා කොච්චර හොඳට හදලා මැරෙන්න යනකොට එතකොට මෙච්චර ආදරණීය දරු පිරිසකුයි මෙච්චර හොඳට හදාගත්ත පරිසරයකුයි දාලා යන්න දුක නේද? එතනින් හරි මට දුක් විඳින්න වෙනවා. ඒක නිසා මේ දේ අත්ත්ව්‍යාබාධයපි සංවත්තති මට දුක් පිනිස පවතිනවා. පරව්‍යාබාධයපි සංවත්තති අනුන්ට දුක් පිනිස පවතිනවා. උභයව්‍යාබාධයපි සංවත්තති මේ දෙපිරිසටම අනර්ථය පිනිස පවතිනවා. මටත් අනුන්ටත් අනර්ථ පිනිස පවතිනවා. ඒක නිසා මම මේ පැවැත්ම දුරු කරගන්න ඕනේ කියලා ඒකේ දොස් දැකලා දුරු කරගන්න උත්සාහවත් වෙනවා. ඊට පස්සේ ඒත් නෑ ඒත් එනවා. ඒකත් එනකොට කියනවා කොටින් මේක හිතන්න එපා වෙන දෙයක් හිතන්න කියලා. අන්න කියනවා හිතන්න නැතුව ඉන්න කියලා. ඔන්න උතන තමයි හිතන්න නැතුව ඉන්න කියලා හම්බෙච්ච මට එකම තැන. නොහිතා ඉන්න කියලා. විතර්කයක් සිහි කිරීමක් වෙනකොට ඒ විතර්කේ සිහි නොකර ඉන්න කියනවා. දැන් අපි හිතමු දෙයක් පිළිබඳව ප්‍රායෝගිකව වඩලා බලන කෙනෙකුට නම් තේරෙයි. දෙයක් ගැන නැවත නැවත කැමැත්තක් ඇති වෙනකොට කාමච්ඡන්දයක් ඇති වෙනකොට ඒ කාමච්ඡන්දය ඇති වෙන අරමුණ නැවත නැවත හිතවට එනකොට Tamanට පුළුවන් ඒ ගැන කුසල මනසිකාරයක් ඇති කරගන්න. ඒක මතක් වෙනකොට එයා හිතන වෙන කුසල මනසිකාරයක් හිතන්න යනවා. නැත්නම් තව දුරටත් හිතනවා. එතකොට හිතනවා මේක හිතන මට මෙච්චර දුකටපත් වෙන්න වෙනවා කියලා තමන්ගේ ජීවිතේ පැත්තෙන් ඒක ඉස්සරහට එන දුක ගැන හිතනවා. ඒත් එනවා කමක් නෑ අප්ප හොඳමයි ගින්දර කියලා හිතනවනම් තවත් එනවා. අන්න ඒ එනකොට ඒක සිහිපත් කරන්න එපා කියනවා. මතක් වෙනකොට ඒ ගැන හිතා මතාම නොහිතා හිත ගන්නව වෙන තැනකට. හිත ගන්නව වෙන තැනකට. අපිට සමහර විට හිත ගන්න බෑ නම් එක විදිහකට හිත කැමති දෙයක් දීලා හරි පොඩ්ඩක් පැත්තකට ගන්න සිද්ධ වෙනවා. අපිට හිත කැමති දෙයක් හම් වෙනකොට පොන්චි ළමේ මොකක් හරි මහ භයානක දෙයක් එක්ක සෙල්ලම් කර ඉන්නකොට අපිට එයාට සමහර විට අහිත පිනිස පවතින හරි තව පුංචි දෙයක් දීලා අපිට සිද්ධ වෙනවා ඒ ළමයා එකකින් වළක්ව ගන්න. අර ලොකු දෙයට යන්න කලින්. ඒක නිසා හිතට සමහර වෙලාවට අපිට හිත කියන එකත් අපි ළඟ ඉන්න කෙනෙක් හරියට වළක්ව ගන්නවා වගේ වළක්වන්න වෙලාවක් තියෙනවා. එන් තමාගේ කුසල මානසිකාරයේ තුල අකුසල මානසිකාරයේ හික්මවා ගන්න දේ. සමහර වෙලාවට එකපාර කියන දේ නතර කරගන්න බැරුව යනවා. අපි සමහර වෙලාවට කෙනෙකුට අනුශාසනා කරනකොට නැතිනම් කෙනෙකුට ප්‍රායෝගිකව කොහොමද මේ අදහස් ආශ්‍රව කෙලෙස් හික්මවා ගන්න කියලා කියනකොට එතකොට ජීවිතේ භෞතික ජීවිතය තුළ අපිට ගොඩක් වෙලාවට හරි අපහසුයි
මේ කෙලෙස් ඇති වෙන තැන් ටික නතර කරගන්න. එතකොට විවිධ ප්‍රශ්න තියෙන විවිධ මට්ටම් වල ඉන්න අය ඇවිල්ලා අහනවා. එතකොට දැන් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා කියනවා නිතරම gedara පැත්තේ හිතෙනවා මොකද්ද කරන්න කියලා. එතකොට අපි කියනවා කොටින්ම මේ හිත මෙහෙම බලන්න කියලා හරියන්නේ නැති වෙනකොට දෙන දේ තමයි නොහිත ඉඳීම. හිතන්න එපා. ඔයා හිතන්න මම මේ දේ හිතන්නේ දවසේ මෙන්න මේ කාලේ. දවසේ මම මේ ටික හිතන්නේ උදේ 9 ඉඳලා 10 වෙනකන් විතරයි. අනිත් වෙලාවකට આવොත් නෑ මට මේක හිතන්න තියෙන අර වෙලාවේ කියලා තමන් හිත මේ බොහොම රළු මට්ටමින් දැන් හිත එන්නේ නැත්තම් අනිත් හැම වෙලාවකදීම නොහිත ඉන්නවා හිතන්න වෙලාවක් දෙනවා. ඔකට මම කියන්නේ පල්ලෙහාට වේගින් ගලාගෙන යන දෙක එකපාර ඩෑම් එකක් ගහලා නතර කරන්න බෑ. ඒ වගේම පල්ලෙහාට ගලාගෙන යන ගඟක එකපාර කෙලින් පීනන්නත් බෑ. නමුත් කෙලින් පීනන්න බැරි වුණාට අපිට පුළුවන් හැඩයට පීනන්න. එතකොට හරි පහසුයි කෙලින් පීනන්න උත්සාහ ගන්නවට වඩා හරි පහසුවක් තියෙන සැඩපහර එකම මෙහෙම අයින් වෙන්න ටික ටික යනකොට. අන්න ඒ වගේ දෙයක්. එතකොට මම හිතන්නේ මෙන්න මේ වෙලාවේ කියලා වෙලාවක් දාගන්නවා. හැබැයි ඒ වෙලාව දාගන්නකොට ඒ වෙලාවේ පැත්තකට වෙලා ඒක හිත හිත ඉන්න පුළුවන් විදිහට නෙමෙයි. ඒ වෙලාවට දාගන්නවා මොකක් හරි වැඩක් කරන වෙලාවක්. යම් කටයුත්තක් යෙදෙන වෙලාවක්. දැන් එතකොට අපේ ජීවිතය තුළ ගත්තොත් නම් අපි කියනවා කෙනෙකුට වත්පිළිවෙත් යෙදෙන වෙලාවක් දාගන්න. එතකොට එයාට වත්පිළිවෙත් ටික කරන්නත් තියෙනවා. ඒ වෙලාවේ අනිවාර්යෙන් ඒ ටික කරන්න වෙනවා. එතකොට ඒ කුසලයේ කරන වෙලාවේදී ඕනේ අකුසල විතර්කයක් හිතන්න. එතකොට දැන් ලේසි නෑ. දැන් හිතට කියලා තියනවා මේක කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේ හිතන්න ඉඩ දීලත් නෑ. කොටින්ම තමා විසින් තමා රවට්ට ගන්නවා. කුසලයේ තුල තමා විසින් තමා රවට්ට ගන්නවා. ඒක නිසා කොටින්ම නොහිත ඉන්න කියලා කිව්වා. දැන් ඔතනදී අහන්න එපා. එතකොට නොහිත ඉන්න දේත් හිතීමක් නේද කියලා. නොහිත ඉඳීම හිතීමක් තමයි මේ ලෝකෝත්තර දර්ශනයේ පැත්ත ටික නෙමෙයි මේ කතා කරන්නේ. ලෞකිකව ඕලාරික මට්ටමේ මාර්ග සත්‍යයට අදාළ කොටස් ටික. අපිට මාර්ග සත්‍යයට අදාළ වෙපැයි ඉස්සෙල්ලා කතා කරලා මාර්ග සත්‍යයට අදාළ කොටස් ටික කතා කරලා මාර්ගයට අදාළ කොටස් ටික උනේ ඉස්සෙල්ලා දාගන්න. මාර්ග සත්‍ය ඊට පස්සේ දෙන ටික. හැබැයි මේ දෙකම ගැන දැනුම ඇතුව යන්න ඕන කියන එක අමතක කරන්නත් එපා. ඉස්සෙල්ලා මේක කරලා අරක කරන්න කියලා අරක දැනගන්න ඕනේ පස්සේනේ එහෙනම් කියලා හිතන්න එපා. මේ ක්‍රම දෙකම දැනගෙන යන ගමනකුයි තියෙන්නේ. එතකොට දැන් කොටින්ම කිව්ව එක හිතන්න එපා. එතකොට ඒක ඒත් හිතෙනවා නම් තවදුරටත් ඒක හිතට වද දෙනවා නම් විතර්ක මූලස්ථානයේම මෙනෙහි කරන්න කිව්වා. තමන්ගේ හිත ගැන හිත මේ හිතන සෙල්ලම ගැන විතර්ක මූලස්ථානය ගැන හිතන්නේ කිව්වා. දෙයක් බවට කැමති වෙනවා නම් ඒ කැමති වෙන දේ තියෙන යථාර්ථය හොඳට බලන්න කිව්වා. ලෝකෙ තුල තියෙන අනිත්‍යයක් ගැන කතා කරනවා නම් අන්න උතනදී තමයි කතා මේක නැති වෙලා යනවා. මේක විනාශ වෙලා යනවා. මේ විතර්කෙ මම මෙහි ඇති කරගත්තට වැඩක් නැහැ. මම මේක කැමති වුණාට කැමති දේ විනාශ වෙලා යනවා. මේක මූලස්ථානයේ පිළිබඳව හොඳට මෙනෙහි කරලා බලනවා. ඒත් හරියන්නේම නැත්තම් මොකද කරන්න කියන්නේ? මේක නතර කරන්න එපා කියන කොහොම හරි හොඳ වීරියක් අරගෙන මේ දෙක කොහොම හරි කරන්න මේකට යට වෙලා ඉන්න එපා කියනවා බුදුරජාණන් වහන්සේ වචන ටිකකින් දන්තේ හිදන්ත මාදාය ජීවහාය තාලුම් ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගහනන්තෝ දත් පිටි කාලා දතේ උඩු දත පිහිටවාගෙන දිවෙන් තලු පෙලාගෙන කුසල් සිතෙන් අකුසල් සිත වෙසසින් පීඩාවටපත් කළ මේක කොහොම හරි කරනවා කියලා බලෙන් පෙරලගෙන යන්න කියනවා. දැන් හොඳින් බැලුවා හොඳින් බෑනම් නරකින් කරනවා කියලා හිතාගෙන මේක මම කොහොම හරි ජයග්‍රහණය කරනවා මේකට යට වෙන්නේ නැහැ කියලා අධිකතර වීරියක් හිතට අරගෙන කොහොම හරි මේක පෙරලලා දාන්න කියලා කියනවා. දෙයක් කරලා වෙහෙසක් එනකොට සමහර වෙලාවට මේක හරියන්නේම නැහැ ඕන දෙයක් ඉන්න මෙහෙමම කරනවා කියලා මහ වීරියක් අරගෙන ඒක තල්ලු කරලා දාන්න. අන්න ඒ විදිහට කරන්න කියලා දේශනා කරනවා. එතකොට මෙන්න මේ වගේ කාරණා ටිකක් තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් විතර්ක හික්මවා ගන්න කියලා කියනවා. එතකොට විතර්ක හික්මවා ගන්නකොට ඔකේ ලස්සන උදාහරණ ටිකක් කියනවා.
දෝෂේ දකින්නකොට දෝෂේ දකින්න කියනවා ඒ විතර්කයෙන් එන යම්සේ තරුණ සැරසෙන සුළු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගෙලෙහි läගුණු සර්පයෙක්ගේ කුණක් බෙල්ලේ දාගත්තොත් ඒක මොනතරම් බලුකුණකින් හරි මිනිස් කුණකින් හරි දුක් ඇත්තෙක් වෙනවද? ඒ වගේ මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ තමන්ගේ හිත තුළ පවතින එක ගැන දුකටපත් වෙන්න. හොඳට සැරසෙන්න කැමති කෙනෙකුට මේ දෙයක් කරේ තියාගෙන ඉන්න කියලා නියම කළොත් අපි කොච්චර දුකටපත් වේද ඒක කරේ තියාගෙන ඉන්න. අන්න ඒ වගේ මේ විතර්කයේ ඒ වගේ දකින්න එක හිතේ තියාගෙන ඉන්න එපා කියනවා. ඊට පස්සේ මේ විදිහට කරගෙන යන එක ගැන කියනවා යම් කෙනෙක් වේගෙන් ඇවිදගෙන යනවා. වේගෙන් ඇවිදගෙන යනකොට එයාට හිතෙනවා මම මොකටද වේගෙන් යන්නේ? මං යන හෙමින් සැරේ කියලා හෙමින් යනවා. ටිකක් යනවා ඒ හෙමින් යනකොට හිතෙනවා මම මොකටද හෙමින් යන්නේ? මම ඇවිදගෙන සාමාන්‍යයෙන් යනවා. දැන් එයා ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනවා මම මොකටද ඇවිදන් යන්නේ? මම හිටගෙන ඉන්නවා. ඊට පස්සේ යාට හිතෙනවා මම මොකටද හිටගෙන ඉන්නේ? මම ඉඳ ගන්නවා. මම ඉඳගෙන ඉන්නේ මොකටද? මම නිදා ගන්නවා. එතනම නිදා ගන්නවා. ඒ වගේ වේගෙන් විතරක ඇති වෙවි නැති වෙවි යනකොට මම මොකටද මෙච්චර වේගවත් මේ ලෝකෙට වැටිලා යන්නේ? ඒ විතරක හොඳට දෙකට බෙදලා අරගෙන ඉස්සෙල්ලා හෙමින් සාමාන්‍ය විදිහට යන්න පුරුදු වෙන්න. වේගෙන් දුවන එක නතර කරලා ටිකක් වේගවත් ගමනින් ඇවිදින්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඇවිදිච්ච කෙනා වේගෙන් ඇවිදපු කෙනා හෙමින් ඇවිදිනවා වගේ. ඒ විතර්ක ධර්මයන් සංසිඳවමින් කටයුතු කරන්න අකුසල් ධර්මයන් දුරු කරන කුසල ආරම්මන දෙන තැනකට ගිහිල්ලා ඒ විදිහට හිත වඩන්න. ඊට පස්සේ ඇවිදින කෙනා නතර වෙලා ඉන්නවා වගේ හෙමින් සාමාන්‍ය ඇවිදගෙන යනවා වගේ තව දෙයක් ඉදිරිපත් කර හිතට දෙන්න. එයා නතර වෙලා ඉන්නවා වගේ නොහිත ඉන්න. මේ දේ තුල ඉඳගෙන නිදා ගන්නවා වගේ හැම වෙලාවකදීම හොඳ වීරියක් ඇති කරගෙන මේ විතර්ක එන බව නැති කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පනවනවා. එතකොට අන්න ඔය කාරණා ටික තමයි විනෝදණයෙන් පහ කළ යුතු කාරණා ටික හැම වෙලාවකදීම ඔය විතර්ක ඔය දැන් හැම වෙලාවකදීම ඔය කතා කළේ විතර්කයේ ඇත්ත වෙච්ච බව තුල. එළියේ දේ මතක් වෙන දෙයට කාමයේ ඇති වෙනවා. කාමයේ ඇති වෙනකොට ව්‍යාපාදයේ ඇති වෙනකොට විහිංසාව ඇති වෙනකොට මේ විතර්ක ටික ඇති වෙවි යන බව නැති කරගන්න උත්සාහවත් වෙන දේ. දැන් නොහිත හිටියෙත් ඒ දේ එහෙම තිබුණ දෙයින් කුසලයේ ගැන හිතනවා. ලෝභ විතර්කයක් ඇති වෙවි යනකොට නෑ මම ඒක හිතන්නේ මම හිතනවා දන් දෙන්නේ කොහොමද කියලා. අතහරින පැත්ත ගැන මම හිතනවා. මේ පැත්තේ හිතන එක හොඳයි කියලා හිතලා එයා ඒ පැත්ත ගැන හිතනවා. ව්‍යාපාදයේ ඇති වෙනකොට තරහව ඇති වෙනකොට මේ පටිගේ දුර වෙන විදිහට බලලා මෛත්‍රිය වඩනවා යා. එතකොට මෙත්තා සහගත හිත පුරුදු කරනවා. මේක හරියන්නේ නැති වෙනකොට එයාට හැම වෙලාවකදීම දැන් විහිංසාව විතර්කයට යනකොට එයා හිංසාව දක්වා එයා ඉක්මවා යනකොට එයා විහිංසාව විතර්කයේ ළඟට යන්නේ නැතුව අවිහිංසාව බලනවා. කෙනෙකුට පීඩා කරන්න හොඳ නැහැ. මේ විදිහේ මට්ටමකට මාව ඉක්මවා යන්න දෙන්න හොඳ නැහැ කියන මට්ටමකින් නතර කරගන්නවා. එයා පටිගේ දක්වාම අඩු කරගන්නවා. ව්‍යාපාදේ පටිගේ දක්වාම අඩු කරගන්නවා. දැන් ව්‍යාපාදේ පටිගේ දක්වා අඩු කරගන්න පුළුවන්. හැබැයි පටිගේ නැසන එක ලේසි නෑ. කාමයේ නැසන්න පුළුවන්. කාම අනුසේ නැසන එක ලේසි නෑ. ඇයි? අපිට ඒක නැති කරගන්න බෑ ওই කාරණා ටිකෙන්. ඔය කතා කළේ මාර්ගයට අදාළ ටික. ඒක නිසා ඒ ටික නැති කරගන්න බෑ උතනින්. කොටින් අපි කිව්ව මේ පැත්ත බලලා අනිත් පැත්ත බලන ටිකේ පටිඝානුසය අනුසය යකමැත්ත නිසයි බලන්නේ කියලා. එතකොට ඒක නැති කරගන්න පුළුවන් ද ওই විදිහට බලලා. ඒක නැති කරගන්න බෑ. ඒ කියන්නේ ඒක කියලා හිතන්න එපා රහතන් වහන්සේට වටපිට බලන්නේ නැද්ද කියලා. එතකොට මේ කතා කරන්නේ හැම වෙලාවකදීම දැන් මාර්ග සත්‍යයට අදාළ කොටස තුලත් අපිට විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රවේ විනෝදණයෙන් පහ විය යුතුයි. කාම විතර්කේ පවත්වන්න වෙන්නේ, ව්‍යාපාද විතර්කේ පවත්වන්න වෙන්නේ, විහිංසා විතර්කේ පවත්වන්න වෙන්නේ හැම වෙලාවකදීම ඇති දේ මත, තියෙන දේ මත.
ඒක නිසා මේ තියෙන දේ මත නැති කරගත්ත මේ කාම විතර්කය දුරු කරගන්න නම් ඇති බව නැති වෙන්න ඕනේ. ඇති බව නැති වෙන්න ඕනේ. නැතිනම් තව විදිහට ඇති වෙන බවම නැති වෙලා තියෙන්න ඕනේ. එතකොට ගැටෙන්න දෙයක් හම්බෙන්නේ නැති වෙයි, විහිංසාවටත් පැවැත්මක් නැති වෙයි. මේ කතා කරන්නේ ඉන්න තැනක් නැති කරගන්න එක. යන්නේන මන් නැති කරගන්න එක. ඉන්න හිටින්න තැනක් නැහැ, යන්නේන මන් නැති වෙන එක හරි වටිනවා. ඒක නිසා මේ කතා කරන්නේ අන්න එතන. එතකොට මොකද අපිට හැම වෙලාවකදීම පතිත කරගන්න තැනක් තියෙනවා. අපි ගහ දිහා බලන අය නෙමෙයි, අපි ඡායාව දිහා බලන අය. අපි ඡායාව දිහා බලන අය. අපිට ගහ පේන්නේ. ඒ කියන්නේ අපි කෙලෙසේ නෙමෙයි හම්බෙන්නේ, කෙලෙසේ පතිත වුණ වස්තු හම්බෙන්නේ. අපිට කාමයේ නෙමෙයි හම්බෙන්නේ, කාම වස්තු හම්බෙන්නේ. කැමැති වුණ කැමැති වස්තු හම්බෙන්නේ. ඒක නිසා කැමැති වස්තු අපි දෙකට බෙදලා තියෙනවා. අකමැති දේ, කැමැති දේ කියලා. කැමැත්ත දෙකට බෙදලා තියෙන අකමැති දේ, කැමැති දේ කියලා. ඇයි අකමැත්තටත් කැමැති වෙලා තියෙනවා? ඇයි? අකමැති බවට කැමැතියි. අපෝ මේ දේ මට පේන්න බෑ කියලා නොපෙනෙන බවට අකමැත්තට කැමැතියි. එතකොට හැම වෙලාවකදීම කැමැත්ත වෙනම තියෙනවා. කැමැති දෙයට කොහොමද කැමැති? අකමැත්ත තුල අකමැත්තට කැමැති වෙලා. හැම වෙලාවකදීම දැන් කොහෙන් ගියත් මේ කැමැත්ත මත අපි ලෝකේ බෙදාගෙන තියෙන දෙකට. අපි විතක්ක සන්තාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ 2000 විතක්ක සූත්‍රය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව අපි හොඳට අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගෙන තියෙන හැබැයි ඒක අනිත් පැත්තට. අපි කැමැති අරමුණු ලෝකෙ තුල වෙනම බෙදලා තියෙනවා, අකමැති අරමුණු ලෝකෙ තුල බෙදලා තියෙනවා. ඇලෙන අරමුණු, ගැටෙන අරමුණු බෙදලා තියෙනවා. හිංසක අරමුණු, අවිහිංසක අරමුණු බෙදලා තියෙනවා. ඒ තුල අපිට පුළුවන් කැමැති දේවල් ලෝකේ මම කැමැති දේවල් වෙනම තියෙනවා. මම කැමැති පාට, මම කැමැති දේවල්, මම කැමැති රස වෙනම තියෙනවා. මම අනිත් ඒවලට අකමැති දේවල් ලෝකේ තියෙනවා. දැන් කැමැත්ත අකමැත්ත අපි බෙදලා පරිහරණය කරනවා. කොහොමද? කැමැති දේවල් හොයනවා, අකමැති දේ අයින් කරනවා. දැන් ඔන්න 2000 විතක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු දේ අපි හොඳට භෞතික පැත්තෙන් කරලා තියෙනවා. අයිසිං කේක් වලින්ම වැඩේ කරගෙන තියෙනවා. දෙකට බෙදලා තියෙනවා. අකමැති අය ඉන්නවා, කැමැති අය ඉන්නවා. දැන් අකමැති දේ වෙන් කරනවා, කැමැති දේ වෙන් කරනවා, කැමැති අය ඇසුරු කරනවා, අකමැති අය අයින් කරනවා. කැමැති බඩුව ලබා ගන්නවා, අකමැති බඩුව අයින් කරනවා. අකමැති වුණත් බේත් ටික බොනවා තමන්ට කැමති නිසා. එතකොට ඒකත් කැමැත්ත මත ඇති කරගත්ත දෙයමයි. බේත් බොන්න කවුරුත් කැමති නැහැනේ නේද? එතකොට අකමැති දේ වුණත් අරගෙන තියෙන්නේ තමන්ට ඇති කැමැත්ත නිසා. එතකොට දැන් ඔන්න අපි භෞතිකත්වයේ මත හොඳට විහිංසක අරමුණු, අපි හිංසා කරන අරමුණු වෙන් කරලා අවිහිංසක අරමුණු පව් අනුකම්පාවට යටත් වුණ දේවල් වෙනම තියෙනවා. අනුකම්පාවට යටත් නොවුණු දේවල් වෙනම තියෙනවා. ඒක නිසා ලෝකෙට අපි දන්න හඳුනන අයට මොනවා හරි වුණොත් අපිට දැනෙනවා. නොදන්න නොහඳුනන අයට මොනවා හරි වුණොත් අපිට දැනෙන්නේ නැහැ. අපි ලෝකෙ තුල බෙදාගෙන තියෙනවා. දැන් ඒ උපේක්ෂාව හරියන්නේ නැහැ. අද ජපානයේ භූමිකම්පාවක් ඇවිල්ලා 100ක් විතර මැරිලා කිව්වොත් අපිට දුක එන්නේ නෑ. ලංකාවේ ගෙවල් පැත්තට මෙහෙම ඇවිල්ලා තියෙන එකක් කිව්වොත් දැන් හොයලා බලනවා හොව ගාලා මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඇයි අපි කැමැති අරමුණු බෙදලා තියෙනවා කොටස් දෙකකට. අර අයට හිංසාවක් වුණාට කමක් නෑ. මේ අයට හිංසාවක් වුණොත් ලොකු ප්‍රශ්නයක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ඒ අයට හිංසාව වීම මතද, ඒ අයට හිංසාව වුණයි කියලා මෙහි හදාගන්න ටික මතද? එතකොට මේ තිබිලා තියෙන්නේ හිංසාව සහ අවිහිංසාව අතර ඝෂ්ඨනයක්. එතකොට හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ 2000 විතක්ක සූත්‍රයෙන් අපිට කියපු දේ අද අපි භෞතිකත්වයේ මත හොඳට කරලා තියෙනවා. දෙකක් විදිහට හොඳට බෙදලා හොඳ කොටස හොයාගෙන හැම වෙලාවකදීම ගිහිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේක නතර කරන්න. ওই පැත්තෙන් බෙදන්න එපා. ඒක නිසා බෙදන්න මේ පැත්තෙන්.
කැමැත්ත පතිත කරලා අයිසිං කේක් හදලා බෙදන්න එපා මේක. ඒක නිසා ඔක්කොම මේ පැත්තෙන් බෙදා ගන්න. අපිට විතර්ක ටිකෙන් ඉස්සෙල්ලා බෙදන්න කිව්වා. හැබැයි විතර්ක ටිකෙන් බෙදනකොට විතර්කයේ මත පුද්ගලයෝ හම්බෙන්නේ නැහැ. විතර්කයේ පැත්තෙන් පුද්ගලයෝ හම්බෙන්නේ නැහැ. එතකොට අපිට කතා කරන්න වෙන්නේ හේතු ටිකකින්. තේරෙනව නේද? හේතු ධර්මතා ටිකකින්. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ. අපිට කතා කරන්න තියෙන විතර්ක මේ හේතු ධර්මතා ටිකකින්. දැන් බෙදන්න වෙනවා ලෝභ දේශ මොහ අනුව යන දෙයක්ද අලෝභ දේශ මොහ අනුව යන දෙයක්ද? මේ කතා කරන්නේ ජීවිතේ භාවනාවට කියලා ඉඳගෙන මතක් කරගන්න තැන විතරක් නෙමෙයි. මේ ප්‍රායෝගිකව හැම දෙයක් තුළම අපිට තියෙන්න ඕනේ සංකල්පනාවක්. මේ සම්මා සංකප්පය සබ්බාසව සූත්‍රයේ කතා කරන මේ සම්මා සංකප්පේ ජීවිතේ ප්‍රායෝගිකව යෙදෙන්න ඕනේ ටික. මාර්ග සත්‍ය යෙදෙන්නේ නැත්නම් ඕගොල්ලොන්ට මාර්ගයේ විදිහට අනිත් ටික යෙදෙන්න ඕනේ. මාර්ග සත්‍ය යෙදෙන්න තරම් දියුණු නැත්නම් මාර්ගයේ විදිහට යෙදෙන්න ඕනේ. මාර්ගයේ විදිහට යෙදිලා ඕගොල්ලොන්ගේ හිතට කෙලෙස් ධර්මතා නූපදින තැනකට මාර්ග සත්‍ය දෙන්න පුළුවන් ඉක්මනට. එතකොට උපදින බව දුර වෙනවා. ඒක නිසා දැන් අරමුණු තුල හැම වෙලාවකදීම දෙකක් කරගෙන වාසය කරන්න උපද්දවන්න එපා. නූපදවා ඉන්නකොට නැවත නැවතත් හිතට ඒවා බාධා කරනවා නම් අන්න අර අපි කතා කරපු ක්‍රමය යොදා ගන්න. අපි ක්‍රම කීපයක් කතා කරන්නේ. එතකොට ඒ අරමුණු එක්ක කුසල අරමුණකින් වහන්න, එක්කෝ ඒකේ ආදීනවය හොඳට සලකන්න. එහෙමත් නැත්නම් ආදීනවය සලකලත් හරියන්නේ නැත්නම් කොටිම නොහිත හරි ඉන්න ඒ අරමුණ මේ විදිහට හැම වෙලාවකදීම දෙකක් කරගෙන මේක වාසය කරන ගමන් අර පියවරවල් ඔස්සේ මේක හොඳට කරගන්න බලන්න. අඩුම තරමේ දත් මිටි කකා හරි ඉන්න පුළුවන් එතකොට. හැම වෙලාවකම නතර කරගන්න බෑ නම් ඒකනේ කිව්වේ. ඒකේ දත් මිටි කකා ඉන්න කියලා නෙමෙයි. ඒ තරම් වීරියක් ගන්න දැඩිවම මේක කොහොම හරි කරනවා කියලා. මොකද එච්චර කරලා දුර වෙන්නේ නැහැ කියන එක තුල තියෙන මේ ආශ්‍රවය. එච්චර කරනත් අපිට හීන වීරියක් තියෙනවා මේක කරන්න අපි ජීවිතේ ඒක යොදා ගන්න නැහැ කියන එක. ඒ වෙලාවට විතරක් යොදා ගන්නවා කියන එක. ඒකයි වීරිය වැඩි කරන්නේ අන්තිම එකේ මේක කොහොම හරි කරනවා කියන දේ කරන්නේ. මනසින් වැටෙන්න දෙන්න එපා කියන එක. එතකොට දැන් අපිට මේ විදිහට මේ ධර්මතාව ටික ඇති කරගන්නකොට ඊළඟ තැන මාර්ග සත්‍යයට අදාළ කොටස අපිට හැම වෙලාවකදීම කියනවා ජීවිතේ කැමැති වෙන්න දෙයක් තියන්න එපා. අකමැති වෙන්න දෙයක් තියන්න එපා. හිංසා කරන්න දෙයක් තියන්න එපා. එතකොට කැමැති වෙන්න දෙයක් තියන්න එපා කිව්වේ දැන් නෛච්ච අනිච්ච කියන තැනින් අරගෙන අර අනිච්ච කතා කරලා බෑ කැමැති නොවන අර්ථයෙන් කියලා. ඇයි කැමැති නොවෙන තැන තමයි අපි මාර්ගය තුල කතා කළේ. මාර්ගය තුල කතා කළේ මේ කැමැත්ත දුරු කරගන්න එක වස්තුව තියෙනවා. එතකොට මේ කාමයේ දුරු කරගන්නවා මේ පැත්තේ කියලා දකින්න. ඒ දේ තමයි අපි කතා කරන්නේ. එතකොට ඒක නෛච්ච අනිච්ච. එතකොට ඒ කියන්නේ කැමැති වෙන්න එපා කියලා ඔය කතා කරන්න හදන අර්ථය. හැබැයි මාර්ග සත්‍යයට අදාළ දේ ඔය අනිච්ච කියලා කතා කරන එක. ඒ කියන්නේ දැන් ඔකේදී ගොඩක් වෙලාවට දක්වන එක සාධකයක් තමයි නෛච්ච අනිච්ච කියනකොට පද දෙකක් තියෙනවා නතන. මහ ප්‍රාණ ඡයන්න දාන්න පුළුවන්කම තියෙනවා. අපි කියන්නේ ජයන ඡයන්න කියලා. එතකොට අන්න ඒක චචා විඨානාන කියලා තියෙනකොට ජජා විඨානාන කියලා කියන්නේ අපි අන්නේ ජයන්න ඡයන්න. රතන සූත්‍රයේ තියෙන චචා විඨානානි අබබ්බෝ කාතුන් කියලා. එතකොට හය තැනක මේක කරන්න සුදුසු නෑ කියලා. එතකොට මෙන්න මේ විදිහට චචා විඨානානි ච කියලා තියෙන එතන ඡයන්න අනිච්ච කියලා කතා කරනවා. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත කියන එක. එතකොට මෙන්න මේ ඉච්ඡ කියන එක තමයි මෙතන යෙදෙන්නේ අනිච්ච කියන එකට කැමැති වෙන්න කැමැති වශයෙන් ස්පර්ශ කරන්නේ නැති බව කියලා. එතකොට ඒ ඉච්ඡ දාලා ගත්තොත් එimhe පොඩි ප්‍රශ්නේ තමයි යෙදෙන එක කැමැති නොවෙන්න දේ හම්බෙනවා. ඒ දේ තියෙනවා. තියෙන දේට කැමැති නොවි ඉන්න එකයි දේ නූපදන එකයි කාරණා දෙකක්. අහසට පොළොව වගේ කාරණා දෙකක්. එතකොට ඒකෙදි කියන ප්‍රධාන සාධකයක් තමයි අකුරු නැති භාෂාවක. පාලියට අකුරු නිශ්චිත අකුරක් මේකයි කියලා අකුරු ටිකක් කියන්නේ නැහැනේ.
අකුරු නැති භාෂාවකට මේ ඡයන්නයි කියලා කරන මේ විග්‍රහය වැරදි කියලා. අකුරු නැති භාෂාවක් නෙමෙයි මේකට අකුරු තියෙනවා. අකුරු තිබුණ භාෂාවක අද අකුරු ටික අතහැරිලා ගිහිල්ලා මිසක අකුරු නැතුව නෙමෙයි. නැතිනම් සංස්කෘත අකුරු ටික වගේම අකුරු ටික ඒ කිට්ටු හා සමාන අකුරු ටික තමයි පාලි අකුරු ටික. ඒ කාලේ භාවිතයට උනේ සංස්කෘත අකුරු ටිකනේ. මොකද ඒ ඔක්කොගෙම ඈ නැහැ. පාලියේ ඇයන්න තියනද? ඈ දෙක පාලියේ නැහැ. සංස්කෘතෙත් ඈ නැහැ. ඈන් ලියන්න බෑ. පාලියේ සංස්කෘතවල ඈ නැහැ. ඈ කියන එක ලියන්න බෑ. එතකොට මේ විදිහට දැන් ඒ ඔක්කොගෙම භාෂා ලක්ෂණ එකයි. එතකොට ඒ තියෙන්නේ ඒ සමාන අකුරු ටික තමයි. අද හින්දි අකුරුයි සමාන සංස්කෘත අකුරුයි දෙකම එකයි. හින්දි සංස්කෘතයි අකුරු ටික දෙකම එකයි. එතකොට ඒ යුගයේ ඇතිවෙච්ච භාෂාවල ඉන්දියාවේ තිබුණේ භාෂා පොඩි වෙනස්කම් තිබුණට උච්චාරණේ භාෂාව එකයි. දැන් හින්දි උච්චාරණේ නෙමෙයි සංස්කෘත උච්චාරණේ සම්පූර්ණ දෙකක්. නමුත් අකුරු ටික එකයි. අපි සංස්කෘතය ඉගෙන ගත්ත නිසා අපිට පුළුවන් හින්දි ඕන දෙයක් කියවන්න. හැබැයි කියවන දේ තේරුම් ගන්න බෑ. මොකද අපි හින්දි භාෂාව දන්නේ නැති නිසා. නමුත් කියවන්න පුළුවන් ඕනම දෙයක්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අකුරු ටිකෙන් නැති භාෂාවක් නෙමෙයි අකුරු තියෙනවා භාවිත කරන්නේ නැති වුණාට ඉගෙන නොගත්තට අකුරු තියෙනවා පාළියේ. එතකොට ඒ අකුරු ටික අනුව ගිහිල්ලත් අද අකුරු ටිකට පරිවර්තනය වුණේ ඒ තිබ්බ අකුරු ටිකම තමයි සිංහලට මේ පරිවර්තනය වෙලා අපේ අකුරෙන් ලිව්වත් මේ දීලා තියෙන්නේ අර අකුර තමයි. ඒක වෙනස් කරන්න බෑ අපිට ඕන විදිහට. ඉතින් සාධකයක් විදිහට ඒක ඉදිරිපත් කරාට එච්චර ඒක සහේතුක සාධක නෙමෙයි. මොකද භාෂා කීපෙම ඉගෙන ගත්තා නම් ඒක දන්නවා. මොකද්ද මෙතන වෙන්නේ කියන එක ගැන. එතකොට දැන් ඔන්න ඔය අනිච්ච කියන කතාවෙන් අපිට මේ අර්ථය මතු කරගන්න පුළුවන්කම නැහැ. ඇයි ඒක මාර්ගයට අදාළ කොටස මිසක මාර්ග සත්‍යයට අදාළ කොටස නෙමෙයි. එතකොට කැමැති වෙන්න එපා කියන එක තමයි කිව්වේ ඉස්සෙල්ලාම මේ කාම විතරකේ දුරු කරගන්නකොට හිත පැත්තට මනස යොමු කරගන්න කිව්වා එළිය පැත්තෙන් දකින්නේ නැතුව. ඒ කියන්නේ දේවල් කාරණාවලට කැමැති නොවි ඉන්න ගතිය ඉස්සෙල්ලා හදාගන්න. හැබැයි ඒකට අනිච්ච කියන වචනේ භාවිත කළේ නැහැ. ඒකට කිව්වේ uppannam කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති කියන වචන ටික. එතකොට මේ ටික මේ විදිහට කළා අනභවං ගමේති කියන තැනටපත් කරන්න යනකොට තමයි අපිට ඕන වෙන්නේ අනිච්චානුපස්සනාව. අනිත්‍ය දකින්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට දකින්න වෙනවා මේකේ ඇති යථා ස්වභාවය පිළිබඳව. කාම විතරකේ නොහට ගන්න බවට යන්න කැමැති වෙන්න දේවල් තිබිලා නම් ලෝකේ කැමැති නොවි ඉන්නවා කියන එක කරන්න පුළුවන් හේතු ටික නැති වෙනකම්. වේදේහිකයි කතාව අපි කතා කරන්නේ නේද? වේදේහික තරහ ගත්තේ තරහ ඇති වෙන්න හේතුව නැති නිසා මිසක වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ වගේ අපිට පුළුවන් ලෝකෙ තුල උපේක්ෂා සහගත වෙන්න කැමැත්ත දුරු කරන්න පුළුවන්. හැබැයි කැමැත්ත ඇති වෙන්න අවශ්‍යතාවය මතුවෙන්න හේතුව තියෙනකම් විතරයි. ඒ හේතුව ඇති වුණා නම් අර ඔක්කොම බැමි ටික බිඳගෙන එනවා ඉක්මනට අවශ්‍යතාවය. එතකොට හැම වෙලාවකදීම ඒහා මට්ටමට අපේ කැමැත්ත කියන දේ වැසගෙන තියෙනවා. ඒක නැති කරන්න බෑ. අපිට ඒ තුල තියෙන අනුසය මට්ටම කියන එක. හැම වෙලාවකදීම අනුසය මට්ටම තියෙනවා ජීවිතේ. අනුසය තියෙන නිසා අපි මේ ලෝකේ අකමැති දෙයක් නෑ. මට කියන්න බලන්න අකමැති දේ මොනවද කියලා ලෝකේ. ලෝකේ අකමැති දෙයක් නෑ අනුසය තියෙනකම්. අසුචි බොහොම පිළිකුල් කරන කවුරුත් කැමතිද? නෑ. නමුත් කෙනෙක් කිව්වොත් මේ අසුචිය අතින් අල්ලලා ඇඟේ ගාගත්තේ නැත්නම් දැන් මරනවා කියලා කිව්වොත් මරණ ස්වභාවයේ තියෙනවා නම් එයාගේ ගා ගන්න නැද්ද? ගා ගන්නවා. මරන්න අවශ්‍යත් නැහැ. ඒක තමයි ඇත්තම දේ. එතකොට සාමාන්‍ය ස්වභාවය ඒක තමයි ඇත්තටම කාරණේ. මොකද ලෝකෙ හිම දේවල් වෙන නිසා කියන්නේ. ඒක කෙනෙක් කිව්වා පිරිසක් හික්මවනකොට හමුදුරුගෙන නෙවෙයි. හමුදා වුණාවක් ගැන කතා කරනකොට කිව්වේ වැසිකිළියක් පිරිසිදු කරලා නැතුව බොහොම අපිරිසිදු මට්ටමක තියෙනකොට ඔක්කොම පෝලිං කරලා හැමෝම අතේ
කොටස් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මරන්න අවශ්‍යත් නැහැ. ඉතින් කෑලි බොහොම ආසාවෙන් ඉල්ලලා ගන්නවා කියලා. ඉතින් මේ වගේ හැම වෙලාවකදීම අපි අකමැති දේ ජීවිත තණ්හාව ළඟට එනකොට ඕනම දෙයකට අපි කැමති වෙනවා. අතපය වෙන් වෙනවට කවුරුත් කැමතිද? නැහැ. හදිස්සියේ මේ අතේ පිළිකාවක් ඇවිල්ලා මේක ඇඟට පැතිරෙනවා කිව්වොත් දැන් අතට අකමැති වෙන්නේ නැද්ද? දැන් කපලා ඉන්න කරනවා. ඒක තමයි ස්වභාවය. එතකොට කැමැත්ත කියන එක ජීවිතේ හැම තැනකටම ඇති වෙන්න දේ ඉඩ තියෙනවා බාහිර වස්තුව තියෙනවා. බාහිර වස්තුවට ඇති බවට හම්බෙනවා නම් කැමැත්ත ඇති වෙන්න හේතුව තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඇයි එහෙම කියන්නේ? මම ඉන්නවා මෙහි. තමන්ට තරම් ලෝකේ කැමති වෙනත් දෙයක් නැහැ. මම කැමති නැහැ තමන්ගේ දරුවෝ ලෙඩ වෙනවා දකින්න. අපිට පේන්නේ දරුවා ලෙඩ වෙන බවට අකමැති එළියෙන් කියලා. නමුත් දරුවා ලෙඩ වුණොත් මගේ හිතට දුක හිතෙනවා. ඒකයි මම කැමති නැත්තේ. තමන්ට රිදව ගන්න බව නිසායි තමන් අකමැති. නැත්තම් වෙන හේතුවක් නිසා නෙමෙයි. දරුවා ලෙඩ වෙන නිසා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ට ඒකෙන් දුක් විඳින්න වෙන නිසා. නැත්තම් ලෝකෙ ඔක්කොම ලෙඩ වෙනකොට අපිට දුක එනවා. අපිට හැම වෙලාවකදීම තමන්ට ආදරේ. ඒකනේ මල්ලිකා දේවියගෙන් අහනකොට කොසල් රජුරු අහනවනේ ගිහිල්ලා ලෝකෙ වැඩිපුරම තමන් කැමති කාටද කියලා අහනවා. රජුරු බලාපොරොත්තු වෙන රජුරුන්ට කැමති කියලා. මල්ලිකා දේවිය දෙන උත්තරේ තමයි මම කැමති මට කියලා. ඊට පස්සේ රජුරු බොහොම අමනාපයටපත් වෙලා මේකන බොහොම කලකිරෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට යනකම් යනවා මේ ප්‍රශ්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගැන පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ගාථාවක් දේශනා කරනවා. අත්තානංචේ පියංජඤ්ඤාන තම් පාපේන සංයුජේ. ලෝකේ තමන්ට ප්‍රිය වෙන බව දකින්න කෙනා කවදාවත් පාපයක් කරන්නේ නැහැ කියනවා. ඒ තමන්ට ප්‍රිය වෙන බව දකින්නවා නම් මේ පැත්තේ නැතම් පාපේන සංයුජේ තමාව පාපයක යොදන්න හදන්නේ කවදාවත්. මොකද ඒකෙන් තමන්ට අකුසල් විපාක වෙනවා. තමන්ට මෙහි විඳවන්න වෙන බව දන්නවා. ඒක නිසා තමන්ව පාපයක යොදව ගන්න හදන්නේ නැහැ කියනවා. ඒ වගේ හැම වෙලාවකදීම අපි ආදරේ අපිට මිසක වෙන කාටවත් නෙමෙයි. අපිට භෞතිකයෙන් බලනකොට පේනවා අපි ලෝකයට හරි ආදරේ, දෙමව්පියන්ට හරි ආදරේ, දරුවන්ට හරි ආදරේ කියලා. අපි ආදරේ වෙලා තියෙන අපිට මිසක වෙන කෙනෙකුට නෙමෙයි. අපි කැමති අපේ ගෙදරට, අපි කැමති වෙලා තියෙන ගෙදරට නෙමෙයි, අපි අපිට කැමැත්තයි ඇති කරගෙන තියෙන්නේ. ඒක නිසා හොඳට දකින්න මෙන්න මේ තමන්ට කැමති වෙන බව තමන් ඉඳලා නම් ලෝකෙ තුල තමන් ඉන්නකම් භෞතිකයේ මත කොච්චර අකමැති වුණත් මොනතරමින් උපේක්ෂා සහගත වුණත් ඕගොල්ලන්ට ඕනම මොහොතක ඒ දෙයට කැමති වෙන්න පුළුවන් බව තියෙනවා. ඕනම මොහොතක ඒ දෙයට කැමති වෙන්න පුළුවන් බවක් තියෙනවා. අකමැති වෙන්න පුළුවන් බවක් තියෙනවා. හිංසාවටපත් කරන්න පුළුවන් බවක් තියෙනවා. ඇයි? තමන් කැමති හොඳම අත තමන්ට අකමැති වුණේ නැද්ද? කැමති හොඳම අත තමන්ට අකමැති වුණා. ඇයි ඒක තිබුණොත් මම නැති වෙනවා. ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒකට අකමැති වුණා. විහිංසාවට ගියේ නැද්ද? හිංසාවට ගියේ නැද්ද? ඒක කපලා අයින් කරන්න ගියා. එතකොට ඒ විතර්කේ නරකයි කියනව නෙමෙයි. හැම වෙලාවකදීම එතකොට ඒක පරිවර්ජණයෙන් පහකල යුක්තක් බවට පත් වෙනවා. හැබැයි ඒක අපිට බාහිර වස්තුව මත අපි කරන තීරණයක් වුණා. කෙනෙක් මරලා හින් කරන තැනකට යන්න ගියොත් අන්න එතකොට විහිංසාව විතර්කයේ දක්වාම වැඩෙනවා, අකුසල හේතුවකටම යනවා. එතකොට හැම වෙලාවකදීම කොහෙන් ගියත් දැන් මෙතන මම ඉඳලා නම් මම ඉන්න එක මත ලෝකේ ඕනම දෙයක් ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්, විහිංසා වෙන්න පුළුවන් හේතුව තමන් ළඟ තියෙනවා. මොකද තමන් ඉන්න නිසා. තමන් ඉඳලා තියෙන්නේ මොන දේ මතද? තමන් ඉඳලා තියෙන්නේ බාහිර ලෝකයේ මත. අපි කතා කරගත්ත දේ මුල ඉඳලා ගියා නම් තේරෙනවා ඇයි අපි තමන් ඉදීම මත කියලා කියන්නේ කියලා. හැම වෙලාවකදීම අපි ආපහු මතක් කරගත්තොත් අම්මා කියලා අපි සිහිපත් කරනවා. අම්මා කියලා හිතනවා. අම්මා කියලා හිතනකම නියෝජනය කරන්නේ මොකෙන්ද? ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන. අම්මා කියලා එළියේ ඇති බවට හිතන ගතියක් කියනවා නම් ඒකට කියනවා රූප උපාදානස්කන්ධය. එළියේ ඉන්න
අම්ම ගැන මතක් කරගන්නකොට එකට කියනවා රූප උපාදානස්කන්ධය. ඒකම විඳින බව ඒ අරමුණ වේදනා උපාදානස්කන්ධය. ඒකම සංඥාව ඒකම රැස් කරගන්න බව සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධය. ඊට පස්සේ ඒකම අම්මව දැනගන්න බව එළියේ ඉන්න ඒ අම්ම මතක් වෙන මොහොතේ තියෙන gati ටික මේ කතා කරන්නේ. එතකොට දැනගත්ත බව අම්මව විඥානස්කන්ධ. මේ රූපේ ඉවර කරලා වේදනාව ඇති කරලා සංඥාව ඇති කරලා සංඛාරය ඇති කරලා විඥානය ඇති කරා නෙමෙයි. අම්මා බවට හම්බෙන සිද්ධිය තුල සමස්ත සිද්ධිය තුල මේ පංචකයයි තියෙන්නේ. මෙන්න මේ පංචකයෙන් නියෝජනය කරලා තියෙනවා මේ මුළු අම්මා කියන බව. එතකොට අම්මා කියන බව සම්පූර්ණයෙන්ම නියෝජනය කළේ මේ ස්කන්ධ පංචකය. දැන් එතකොට මේ ස්කන්ධ පංචකයෙන් තොර තවත් වූ ස්කන්ධයක් තිබුණාද මේ අම්මා කියන බවට තමන් කියන බව පෙන්වන්න. මේ මමයි කියන මාව පෙන්වන්න මේ ස්කන්ධ පංචකය හැරෙනකොට වෙනත් එකක් තිබුණාද නැත්නම් ඒ ටිකමද අපිට අම්මා හිතන කම නිසාද මම පනවන්නේ. අම්මා ගැන හිතන්නේ මම කියලා වෙනම දෙයක් තිබුණේ නැහැ. මම ඌ දෙයක් ඇති තැනක් තිබුණේ නැහැ. මේ අම්මා දැනගන්න බව තුළම අපි හිතුවේ මමයි අම්මා දැනගන්නේ කියලා. එතකොට අම්මා කියලා හිතන කමේ තිබුණේ මේ ස්කන්ධ පංචකය. එතකොට දැන් අම්මගෙන් තොරව තමන්වත් තමන්ගෙන් තොරව අම්මවත් දකින්න එපා. තමන්ගෙන් තොර අම්මවත් අම්මගෙන් තොර තමන්වත් දකින්න එපා. දැන් හැම වෙලාවකදීම අම්මා කියන බව තුල තමන් ඉපදිලා තමන් කියන බව තුල අම්මා ඉපදිලා. දැන් හැම වෙලාවකදීම මේ ටික ඉපිද නිරුද්ධ වෙන තැනක අපි අම්මව රැස් කර ගන්නවා මේ ටික එළියට පතිත කරලා බාහිර ලෝකයේ අම්මා ඇති බවට නැවත නැවතත් රැස් කර ගන්නවා. අන්න එතකොට තමයි තමන්ගෙන් තොර අම්මා හම්බෙලා තියෙන්නේ අපිට. ස්කන්ධ පංචකයේ අම්මා වූ තැනක අපිට තමන්ගෙන් තොරව අම්මා හම්බෙලා. තමාගෙන් තොර වූ වෙනත් අම්මා කෙනෙක් අපිට හම්බෙලා තියෙනවා. දැන් අම්මා ඉන්නවා කියන එක තුල අපි කියනවා එහි අම්මා මෙහි මම. ඒක නිසා අපිට ඇති වෙන කාරණේ අපේ ජීවිතය තුළ ඉන්න අම්මව මම දැනගත්තා කියලා. Taman දැනගත්තේ Tamanගේ හිතමයි. Tamanගේ හිතම දැනගත්තයා කියනවා ඉන්න අම්මා මම දැනගත්තා කියලා. දැන් අන්න ඔහොම ඔය විදිහට බලනකොට ඇතිදී දැනගන්න පුළුවන් එළියෙන් ඕගොල්ලන්ට යම් තාක් කාලයක් ඒ තාක් කාලයක් ඕගොල්ලන්ට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන දේ ඇති වෙනවා. ඒ ඇති වෙන එක නැති කරගන්න පුළුවන්කම තියෙන ඕගොල්ලන්ට ක්‍රම දෙකකට එකක් තමයි මේ දේ නැති කරන්න පුළුවන්. හැබැයි ආපහු දලු දාන ගතිය නැති වෙන්නේ නැහැ. ආපහු දලු දාන ගතිය නැති වෙන්නේ නැහැ. චින්නෝව රුක්කෝ පුනරේව රූහති. සිඳින ලද ගස නැවත නැවතත් දලු දානවා. ඒක නතර කරන්න බෑ. ඒක නිසා ඕගොල්ලන්ට දැන් මේ දෙයට තියෙන තණ්හාව නැති කරන්න අද පුළුවන් නේ. භාවනා කරලා කැමති නොවී ඉඳලා මොන හරි ක්‍රමවේදයක් ඔස්සේ මේ දෙයට තියෙන තණ්හාව නැති කරන්න පුළුවන්. හැබැයි තණ්හාව නැති කරාට තණ්හාව නැති කරන මම මෙහි ඉන්නවා. තණ්හාව නැති කරන මම මෙහි ඉන්නවා. ඒ දේ එළියේ තියෙනවා. ඒ දෙයට තියෙන තණ්හාව කවුද දැන් නැති කරන්නේ? මේ පැත්තෙන් මම වෙනම ඒ දේ වෙනම හම්බෙනවා. හම්බෙනකන් ඒ දෙයට තණ්හාව ඇති කරගන්න යම්කිසි දවසක හේතුව තමන් තුළ තියෙන මූලයේ බීජය තමන් තුළ තියෙනවා. ඒකයි අපිට මේ මුල ගලවලා දැම්මේ නැත්තම්. තමන් නැමැති මේ මුල ගැලෙුවේ නැත්තම් බීජ ටික හොඳට තියාගෙන ඉන්නවා චින්නෝ රුක්කෝ පුනරේව රූපති. ඒවං තණ්හා අනුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන. අන්න ඒ විදිහට මේ තණ්හා අනුසේ දුරු කරේ නැති වුණා. තණ්හාව නැමැති අනුසය මට්ටමින් දුරු කරේ නැති වුණොත් ඒ කියන්නේ මේ නිකාන්තික්ෂණයේ තණ්හාව කියලා අපි කතා කරන මේ තණ්හා අනුසය දුරු කරේ නැති වුණොත් ඒ දුරු කරගනු ලබන තණ්හාව දුරු නොකරගත් තණ්හා අනුසය නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුනං නැවත නැවතත් දුකට වෙන්නවා. නැවත නැවතත් දුක හදලා දෙනවා ජීවිතේට. නතර කරන්න බෑ. ඒක නිසා අපිට හැම වෙලාවකදීම නැවත නැවත දුක හදන හේතු ටික නැති කරගන්න අවශ්‍ය නම් අපිට අවශ්‍ය වෙනවා මේ දුක කියන ඵලයේ උපදින මේ ගහේ මුල ගලවන්න. මුල හැම වෙලාවකදීම මෙහි මම ඉඳලා තව කෙනෙක් එළියේ හිටපු බව.
ඒක නිසා අපිට මේ ඇත්ත සිද්ධිය පෙන්වන්න වෙනවා. තමන්ගෙන් තොරව අම්මා හම්බුනේත් නැහැ, අම්මගෙන් තොර තමන් හිටියෙත් නැහැ කියලා අම්මා මේ පැත්තෙන් පෙන්නුවොත් මේ ටික එළියෙන් දකින්න නැත්තම් කවදාවත් ඉන්න අම්මට ආදරය කරන්න යන්නෙත් නැහැ, ඉන්න අම්මට ගැටෙන්න යන්නෙත් නැහැ. තමන් උපේක්ෂා සහගත වෙනවා. මෙතන හටගන්න නිරුද්ධ වෙන ධර්මතාවයක් දකින්න නිසා. අම්මව රැස් කරගන්න නැති වෙනවා. අම්මව රැස් කරගන්න නැති වෙන එකෙන් කියන්නේ නැහැ අම්මට සලකන්නේ නැහැ කියලා. දෙමව්පිය බලා ගන්න නැහැ කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ඉන්න අම්මට නම් වතුර ටිකක් දෙන්නේ නැහැ, ඒක හරි. කවදාවත් ඉන්න අම්මට නම් වතුර ටිකක් දෙන්නේ නැහැ. හැබැයි ලෝකයා කියයි යාර අම්මව හොඳට බලනවා වතුර දෙනවා කියලා. එයාට කවදාවත් ඉන්න අම්මට වතුර දීලා නැහැ. අම්මා ඉඳලා ඉන්න ඕනේ යාට වතුර දෙන්න. අම්මා නැත්තම් කාටද වතුර දෙන්නේ? අම්මා කියන දේ මෙහි හදාගත්ත ටික නම් වර්තමාන පේන වර්ණ සටහනටද ඔයගොල්ලෝ වතුර දෙන්නේ? වර්ණ සටහනටත් නෙවෙයි නම් වතුර ටික දෙන්නේ. වර්ණ සටහනෙන් තොර දෙයක් ඇහැට පෙනුනෙත් නැත්තම් දැන් කාටද වතුර දෙන්නේ? තමන් මෙහි හදාගත්ත අම්මට මෙහෙම වතුර දෙනවයි කියලා කාය විඤ්ඤාති රූපයේ උපදෝගෙන කරන ක්‍රියාවලියක් නෙමෙයිද මේ තියෙන්නේ? මේ පැත්තෙන් විතරක් කරන ක්‍රියාවලියක් තුළ ලෝකෙට පේනවා අම්මට සලකන දරුවෙක්. ලෝකයා අම්මට සලකන දරුවෙක් ගැන කතා කරන තැනක තමන් ලෝකයා කරන ඒ වැඩ ටිකම කරනවා. හැබැයි තමන්ගේ හිත පැත්තේ විතර්ක පැත්ත ටික වෙනස් කරගෙන විතර්කයට පිහිටා හිටින තැනක් දීලා නැතුව. ඔතෙන් දාගන්න නිවාප සූත්‍රයේ මාර්යාගේ තනකොළ කොටුවේ තන නොකා ගිහිලා බඩගින්නේ මැරෙනවා කියලා නෙමෙයි මේ කිව්වේ. මාර්යාගේ තනකොළ කොටුවේ තනකොළ නොකා ගිහිල්ලා බඩගින්නේ පැත්තකට ගිහිල්ලා මැරෙනවා කියලා නෙමෙයි මේ කිව්වේ. බඩගින්නේ ගිහිල්ලා මැරෙන මට්ටමට තමයි කෙනෙක් කතා කරන්නේ. ඔක කොහොම කරන්න ගිහිල්ලා අම්මත් නැහැ තාත්තත් නැහැ. ඒතකොට දෙමව්පියන් සලකන්න වෙන්නේ නැහැ කියන මට්ටමේ කතා කරන්නේ. මේ එයා දන්නේ තනකොළ නොකා ඉන්න විතරයි. එයා දන්නේ එකම දේ තනකොළ නොකා ඉන්න. තනකොළ කෑවොත් එයාට ප්‍රශ්නයක්. නමුත් බුදුරජාණන් වහන්සේ උපමාවෙන් මනාවට පෙන්වන තනකොළ කාලා මොසපත් වෙන්නේ නැතුව. ඒ තනකොළ මත වැටෙන්නේ නැහැ. තැවරෙන්නේ නැහැ. තනකොළ කොටුවේ නොතැවරි පැනලා යන. ගොඩාක් දුරට යනවා. නැවත මාරයට අල්ලන්න බැරි තරම් සීමාවට යනවා. මාරයා අල්ලන්නේ හැම වෙලාවකදීම තමන්ගේ සීමාව තුල ඉන්න කෙනා. මාරයා අල්ලන්නේ තමන්ගේ සීමාවේ ඉන්න කෙනා. ඒක නිසා තමන්ගේ සීමාවේ ඉන්න කෙනා තමයි මාරයාගේ හසු වෙන කෙනා වෙන්නේ. තමන්ගේ සීමාව මොකද්ද? මාරයාගේ සීමාව මෙන්න මේ ධර්මතා ටික හදලා තියෙන එක. ඔක 2000ක සූත්‍රෙත් කියනවා මොන කතාවක්. යම් දක්ෂ නේවාපිකෙක් මේ විදිහට වැද්දෙක් මොකද කරන්නේ? මුවන්ට නොමග අවඩ පිනිස තියෙන මාර්ගය අරිනවා, වැඩ පිනිස තියෙන මාර්ගය වහනවා. පැනලා යන්න තියෙන හොඳ මාර්ගය වහනවා. තව ගිහිල්ලා කටු හෙල් වලට වැටෙන්න පුළුවන් මාර්ගය ඇරලා තියෙනවා. එතකොට ඒ පැත්තට යන විදිහට හොඳට මුව දෙනකුත් හදනවා. ඒ පැත්තට දුවන විදිහ තව රූප දෙකකුත් හදලා තියෙනවා. දැන් එතකොට මුව රංචුව එකපාර මෙහෙන් දුවන්න ගත්ත ගමන් දුවන්නේ අර පාර වහලා හොඳට පාර තියෙනවා, කැලේ කඩාගෙන දුවන්න හදන්නේ. තියෙන පාරේනේ පාර තියෙනකොට දුවන්නේ. දුවගෙන යනවා ගිහිල්ලා මාරයට කැමති වූවක් කරන තැනටපත් වෙනවා. වලවල් වලට අහු වෙනවා, උගුල් වලට අහු වෙනවා, එක එක තැන් වලින් වැටෙනවා. ඒ වගේ මේ මාරය වගේ තමයි මේ වැද්ද වගේ තමයි පාපී මාරයා. මාරය කියනකොට මේ වසවත්ති මාරයා නෙමෙයි. කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න මාරයා ගැන විතරක් කතා කරනවා නෙමෙයි. ක්ලේශ මාර. අபிසංස්කාර මාර කියලා මාර්ගෙත් ඉන්නවා. මාර නෙමෙයි මේ. දේවපුත්ත මාර නෙමෙයි. මේ කතා කරන්නේ ක්ලේශ මාර ගැන. එතකොට මෙන්න මේ අபிසංස්කාර මාර හරි විදිහටම කියනවා නම් ක්ලේශ මාර නෙමෙයි අபிසංස්කාර මාර. අபிසංස්කාර මාර කිව්වේ අර්ථයක් තියෙනවා. ක්ලේශ මාර අபிසංකාරයේ මත ඇති කරගන්න දේ තමයි කෙලෙසේ. මෙහි නැවත නැවත රැස් කර ගැනීම මත තමයි කෙලස් ටික හදාගෙන තියෙන්නේ. දැන් අபிසංකාර මාර.
අபிසංකාර මායя මොකද කරන්නේ? හැම වෙලාවකදීම මෝ එලවන්නේ වැරදි පැත්තට. අර හදලා තියෙන මෝ දෙන්න තමයි අවිද්‍යාව සහ තණ්හාව කියන දෙක. දුවන විදිහට හදලා තියෙන අවිද්‍යාවයි තණ්හාවයි. දැන් මෝන්ට වෙන කරන්න දෙයක් ඇත්තේ නැහැ. දුවන්න තියෙන එකම දේ තමයි මාර්ගය තමයි අර මාර්ගය. එතකොට දුවගෙන ගිහිල්ලා වැටෙනවා මාර්ගයේ වලවල් වලට. මේ මාර්ගය තමයි මිච්ඡා ප්‍රතිපදා, මිච්ඡා අංගටින් යුක්ත ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව වැටිලා තියෙන්නේ කොතනද? මාර්ගයේ උගුල් වලට. මාර්ගයේ උගුල් ටික මොනවද? ආයතන 6. මේ ආයතන 6 ගත්ත අරමුණු නිත්‍ය කරගන්න තැන තමයි හැම වෙලාවකදීම දැන් මාර්ගයේ උගුල් ටික. දැන් මේ දුවන මුව රංචුව දුවන්න ඇරලා තියෙන්නේ කොහෙටද? මාර්ගයේ උගුල් ටික තියෙන පාරට. ස්පර්ශ ආයතන 6 ඇත්ත කරගත්ත පාරට තමයි දුවන්න තියෙන්නේ. යම් කෙනෙක් පුළුවන් වුණොත් මේ නොමග වහලා මග ඇරලා අර මුව දෙන්නත් නැති කරලා හරි පාර ඇරලා දෙන්න. අන්න එතකොට හරි තැනට යනවා. ඒ වගේ හැම වෙලාවකදීම ජීවිතේ මේ කතා කරන්නේ මුව නැති කරන්න කියලාත් නෙමෙයි. හරි පාර ඇරලා දෙන්න මොන්ට යන්න. නැවත මායයට අල්ලගන්න බැරි තැනට යන්න පාර ඇරලා දෙන්න. තනකොළ කොටුවේ තන නොකා යන්න කිව්ව නෙමෙයි. එහෙම ගියොත් බඩගින්නේ මැරෙන්න වෙනවා. ඒ වගේ ලෝකෙ තුල ඒ විදිහට පරිවර්ජනය කරන්න වුණොත් එහෙම අපිට අම්මා තාත්තට විතරක් නෙමෙයි පරිවර්ජනය කරගන්න වෙන්නේ. Tamanට තමනුත් නිදිලා එහෙම වුණොත් සියදි විනාශා ගන්න එකයි කරන්න වෙන්නේ. එකම දේ එච්චරයි. කෙනෙක් කතා කරනවා නම් අම්මා තාත්තට සලකන එක ගැන එහෙනම් අම්මා තාත්තා හම්බෙන්නේ නැහැ කියලා එහෙනම් Tamanට Taman හම්බෙන්න බෑ. මේ Tamanගේ රූපෙත් නිත්‍ය වෙලා නම් මේ රූපේ මම කියලා හිතෙනවා නම් අම්මා තාත්තට නොසලකා ඉන්න මට්ටමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ නුවණින් කරන දෙයක් ගැන. අපි එදා කිව්වේ ඕනේ නම් කරලා බලන්න කියලා ගෙදර ගිහිල්ලා කරලා බලුවොත්. හොඳට මේ කාරණාව ගැන විදර්ශනා කරලා ඇත්ත දැකලා තමන්ගේ දරුවා ගැන හිතලා තමන්ටම කතා කරගන්නවා කියන එක ගැන නුවණින් විමසලා පුතේ කියලා කතා කරනවා. තමන්ගේ හිතේ ඉන්න දරුවටයි කතා කරන්නේ කියන වචනේ ගැන හොඳට නුවණ මෙනෙහි කළා මානසිකාරයෙන් හරි වැඩිපුර හිතලා පැයක් හරි දෙකක් හරි හිතලා බලනවා පුතේ කියලා බලන්න ළමයි ඉන්න තැනක ඇයි කියලා අහන්නේ නැද්ද කියලා අහනවා. දැන් ඇත්තටම අපි මේ වෙලාවේ කතා කරේ එළියේ ඉන්න පුතාටද? අපි හොඳට දැක්ක නුවණින් මේ පුතා මෙහි හදාගත්ත ටික කියලා. දැන් අපි කතා නොකර ඉඳලා තියෙනවද? නෑ. ක්‍රියාව වෙලා තියෙනවා නමුත් නුවණින් යුක්තව ක්‍රියාව වෙලා තියෙනවා. එළියේ ඉඳලා බලන් ඉන්න කෙනෙකුට අපි කතා කරලා තියෙන්නේ ඉන්න පුතාටම තමයි. අන්න ඒ වගේ දෙයක් ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක මේ රළු මට්ටමින් අපේ මට්ටමට මේ බලෙන් ගන්න හදන දේ ගැන මේ කියන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ කතා කරන්නේ ජීවිතේ බවට පත් වෙන දෙයක් ගැන. අපි මේ බලෙන් ගන්න හදන දේ ඊට වැඩිය 100,000 ගුණයකින් ස්ථාවර වෙලා Taman තුල තියෙනවා. ඒ කටයුතු ටිකම කරනවා. හැබැයි නුවණින්. ඒකයි ගටිකාර තමන්ගේ අන්ධ දෙමව්පිය බලාගත්තේ. ගටිකාර තමන්ගේ අන්ධ දෙමව්පිය බලාගත්තනේ. කතාව දන්නවනේ නේද? ගටිකාර බ්‍රහ්මයා ඉන්නේ අපේ බෝසතාණන් වහන්සේ ගටිකාරයි එකට හිටියේ කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනය. යාළුවෝ දෙන්නා. ගටිකාර ගිහිල්ලා බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. ජෝතිපාල මානවකට කියනවා යම් බණ අහන්න කියලා. එක දවසකවත් යන්නේ බණ අහන්න. බෑමයි කියන ලෝකෙ පැත්තටම වැටිච්ච කෙනෙක්. අදත් ඉන්නවනේ මේ චරිත. ලෝකෙ පැත්තටම වැටිච්ච. ඕක ඇහුව කියලා මොනව කරන්නද? ඔහොම තමයි හැමදාම කියන්නේ. ඒ ශ්‍රමණය ඒ මුළු ශ්‍රමණය කියන දේ අහලා මට ඇති ඵලය මොකද්ද කියලා අහනවා. ඒ ශ්‍රමණය කියන දේ අහලා මට ඇති ඵලය මොකක්ද අහනවා බුදුහාමුදුරු ගැන කියනකොට මේ ඊළඟට බුද්ධත්වයටපත් වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේ. සසරේ ස්වභාවය හිතන්නේ එතකොට පාරමිතා එච්චර පුරාගෙන ඇවිල්ලා ඊළඟ කල්පේ බුද්ධත්වයටපත් මේ ඒ කල්පෙම බුද්ධත්වයටපත් වෙන බෝසතාණන් වහන්සේ කස්සප බුදුරජාණන් වහන්සේට කියන මේ මුළු මහන දැක්ක කියලා මට ඇති වැඩේ මොකද්ද කියලා. මෙහෙම එක දවසක් කියනකොට යන් කියලා එදත් බෑ කියනවා වතුරේ ඉන්නේ මේගොල්ලෝ ජටාව බඳින අය. එතකොට මේ ජටාව ගලවන්නේ තව කෙනෙක් ජටාව ගලව කියන්නේ යාට ලොකු පහරක් ගැහුවා වගේ දෙයක් තමයි ජටාව ගලවනවා කියන්නේ. ජටාව ගලවලා වතුරේ උගනවා.
වැවට නාන්න ගිය වෙලාව. එතකොට මෙයා කල්පනා කරන ජෝතිපාල මානවකයා පුංචි කාලේ ඉඳලා මගෙත් එක්ක එකට හිටපු යාළුවා. මට කවදාවත් මෙහෙම දෙයක් මේ වෙනකන් කරලා නැහැ. නමුත් මෙතන මොනවා හරි තියෙන්න පුළුවන්. අපි නම් අනිත් පැත්ත ඇරලා තව දෙකක් ගහලා යනවා යන්නේ. එතකොට මෙතන මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන්. විමසුවා හොඳට මෙච්චර දෙයක් කරන්නේ මෙතන හරි අවශ්‍යතාවයක් තියෙනවා මාව එක්කගෙන යන්න. මෙච්චර කාලයක් තිස්සේ මට කිව්වා මම එන්නේ නැති නිසා මෙහෙම කළාට මොකක් හරි වැදගත් දෙයක් ඇති. ඊට පස්සේ තමයි ගියේ. ඊට පස්සේ තමයි බණ අහන්නේ. නමුත් ගටිකාර අනාගාමි ඵලයටපත් වෙන කෙනෙක්. අනාගාමි ඵලයටපත් වුණත් තමන්ගේ අන්ධ දෙමව්පියෝ රකින්න උවමනාව නිසා ගේ ගෙදර හිටියේ. අන්ධ දෙමව්පියෝ රැකගත්ත ජීවිකා වෘත්තියේ බොහොම අපහසුතාවයෙන් කරගෙන ගිහිල්ලා වළං හද ජීවත් වෙන්නේ. වළං හදලා පොළව හරන්නේ උපසම්පදා භික්ෂුවකගේ සීලයක් තියෙන අනාගාමී ආර්යයන් වහන්සේලාට අද නැති වුණාට. අද අනාගාමී ආර්යයන් වහන්සේලාට නැති වුණාට ඒ කාලේ අනාගාමී ආර්යයන් වහන්සේට උපසම්පදා භික්ෂුවකගේ සීලයක් තියෙනවා. ඒක නිසා පඨවි කනන ශික්ෂාපදයේ තුල බිම හරන්න යන්නේ නැහැ. ශික්ෂාපද 227ම රකින්නවා කියන නෙමෙයි ඕලාරික පැවැත්ම දුරු කරලා තියෙන්නේ. එතකොට පොළව හරන්න යන්නේ නැහැ. පොළව කඩාගෙන වැටුණු තැන්වල අලුත් පොළව පස් කඩන් වැටුණු තැන්වල පස් අරගෙන ඇවිල්ලා ඒ වගේන් වළං හදලා විකුණනවා. මේ විදිහට වළං හදලා විකුණන කමන් ඒකෙන් කියනවා බවත්නි මට මගේ අන්ධ දෙමව්පියෝ රැක ගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ ඇතිතරම් මේකෙන් වළං අරගෙන යන්න මට අන්ධ දෙමව්පියෝ රැක ගන්න පුළුවන් වෙන්න හාල් පොල් ටිකක් මෙතනින් තියලා යන්න ඒකට කියලා කියනවා. ඊට පස්සේ හාල් පොල් ටික අරගෙන ගිහිල්ලා තමයි දෙමව්පියොන්ව රැකගන්නේ. එතකොට අනාගාමී ආර්යයන් වහන්සේ කියන කෙනා ඒ මට්ටමින් දෙමව්පියෝ ගැන බැලුවා. හැබැයි දෙමව්පියෝ ඇත්ත වෙලා නැහැ. අනාගාමී ආර්යයන් වහන්සේ රූපය ඇතහැරගත්ත කෙනෙක්. නුවණින් ඒ දේම කරනවා ලෝකයා කියනවා දෙමව්පියන්ට මෙහෙම සැලකුවයි කියලා. නමුත් තමන්ගේ පැත්තෙන් බැලුවොත් තමන් කවදාවත් දෙමව්පියන්ට සලකලා නැහැ. දෙමව්පියෝ ඉඳලා නැහැ සලකන්න, තමන් ඉඳලා නැහැ සලකන්න. තමනුත් දෙමව්පියොත් නොඉන්න තැන කොහොමද තමන් සලකන්නේ? ඒ කියන්නේ ඒක නුවණ ගැන විතරයි කතා කරන්නේ. නුවණට අදාළ දේ විතරයි. නුවණ නැත්තම් එයාට දෙමව්පියෝ ඉඳලා එයා බොහොම ආදරණීය දරුවෙක් විදිහට සලකලා. නමුත් නුවණින් දරුවෝ නැති තැනට එයා මානසිකාර්යය කරලා. ඕගොල්ලෝ දැන් අවබෝධ කරගන්න ওই මානසිකාර්යය තුල පුද්ගල භාවය නැහැනේ. කියන්නේ මේ අපි දැන් අපිට තේරෙනවානේ මෙතන සත්ව පුද්ගල භව නැහැ කියන එක. අන්න ඒ මානසිකාරයේ ජීවිතේ වුණ එයාගේ පැත්තට කවදාවත් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඒ නුවණ පවතිනවා. ඒක නිසයි එයාට න ආගාමි. අය මේ ලෝකෙට එන්න හේතුව නැහැ, රූපේ නැහැ එන්න. ඒක නිසා එයා අනාගාමී මට්ටමටපත් උනායි කියන්නේ. එතකොට අන්න ඒ මට්ටමටපත් වෙනවා. ජෝතිපාල මානවකයා පැවිදි වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට හැම වෙලාවකදීම ඒ භෞතික පැත්තෙන් කතා කරනවා, ඒ දේවල් නැති කරනවා නෙමෙයි. කෙනෙක් ඊට පස්සේ ප්‍රශ්න කරන්නේ කොහොම කරන්න ගිහිල්ලා එකක් නැති වෙනවා කොහොමද කරන්න කියලා අහනවානේ. මේ ඒ දේ ගැන කතා කරනවා නෙමෙයි, මේ තම තමා තුළ උපදවාගත යුතු නුවණ. පච්චත්තං වේදිතබ්බෝ තමා තුළ දැනගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. කවුද? විඤ්ඤෝහි. නුවණත්තන් විසින්. නුවණ නැති අය තමා තුළ දකින්න ගියොත් හරි ප්‍රශ්නයක් වෙනවා. නුවණ නැති අය තමා තුළ දකින්න ගියොත් එහෙම ඔක හරි ප්‍රශ්නයක්. ඇයි නුවණ නැති අය තමා තුළ දකින්න ගියොත් ඒකත් දර්ශනීය තමයි. හැබැයි නුවණ නැහැ ජීවිතයේ යෙදෙන තැන ගැන. ලෝකේ ප්‍රඥාවයි මේ කතා කරන විඤ්ඤෝ භාවයේ දෙකක්. PhD ගහලා තියෙන්න පුළුවන් ඕන තරම. හැබැයි මේ ගැන දැනුම නැහැ. මේක වෙනම විෂයක්. මේක මෙහි තමා උපද්ද ගන්න එක ගැන තියෙන විෂයක්. ඒ විෂය ගැන ඔය පැත්තේ යන PhD එකකින් මිදෙන්න බෑ. එහෙම වුණා නම් ඔය PhD හදපු අය ඉස්සෙල්ලා නිවන් දැකලා ඉන්නවනේ. PhD ගහපු අයටම නිවන් දකින්න පුළුවන් වුණා. ඒක නිසා ඒ පැත්තෙන් ඕක කරන්න බෑ. එහෙම වුණා නම් ඔය දැනුම මත නිවන් දකින්නවා නම් සොක්‍රටිස්, ඇරිස්ටෝටල් ඔක්කොටම කලින් නිවන් දකින්නවා. ඔය නුවණ නෙමෙයි මේ කතා කරන්නේ. ඒ අයට නුවණ තිබුණේ නැහැ. මේ කතා කරන නුවණ ගැන නැහැ. භෞතිකත්වයේ මත පදනම් වෙච්ච එළියේ තියෙන දේ ගැන නුවණ තියෙන්න පුළුවන් එයාට. හැබැයි ඒක අවිද්‍යාව මත පදනම් වුණ, නොදන්නා බව මත පදනම් වුණ
අඳුර මතම අතපත ගෑමක් මිසක මෙහි ඇති කරගන්න ධර්මතාවය ගැන අංශු මාත්‍රයකවත් දැනුමක් නැති තැනක්. ඒකින්ද ඒ ප්‍රඥාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් තමා තුල දැක්ක යුතු දෙයක්. ඕක නුවණ නැත්තන් විසින් භෞතිකය හා මේ ලෝකෝත්තර ධර්ම පටලගත් එක්ක විසින් තමා තුල දකින්න ගියොත් විඤ්ඤු භාවයේ නැති කෙනෙක් දකින්න ගියොත් මේ මොකද්ද කතා කරන්නේ අම්මා තාත්තත් නැහැ කියන එහෙම උනොත් කොහොමද අම්මා තාත්තට සලකන්නේ? දැන් භෞතිකයත් පටලගත්තා පරමාර්ථයත් පටලගත්ත ලෝකෝත්තර නුවණ දැන් එයා ප්‍රශ්න කරනවා. විඤ්ඤු භාවයේ නැහැ. එයා පච්චත්තං වේදිතබ්බෝ කරන්න යනවා විඤ්ඤු භාවයේ නැතුව මෝඩකමෙන්. ඒක කරන්න බෑ. මේක විඤ්ඤු හිනුවණත්තන්ට තියෙන්නේ. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස මේ ධම තියෙන්නේ නුවණත්තන්ට මිසක මෝඩයට නෙමෙයි. දුෂ්ප්‍රඥයන්ට නෙමෙයි. ඒක නිසා දුෂ්ප්‍රඥ බව තීරණය කරන්නේ භෞතික බවට ගියපු අයට නෙමෙයි. මේ පැත්තේ මේ ධර්මතා ටික ගැන දන්න අයට දකින අයට. එතකොට ඔන්න ඔය විදිහට දැන් අද කතා කරපු දර්ශනය තුළ අපිට පහතබ්බයි හැම වෙලාවකදීම මේ පහතබ්බයි නෙමෙයි විනෝදනයෙන් පහ කළ යුතුයි ආශ්‍රව ටික මෙන්න මේ විතර්ක ධර්මතා ටික. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ විතර්ක. එතකොට දෙආකාරයකින් දුරු කළ යුතුයි විතර්කයේ ඇත්ත වෙච්ච බව තුළ දුරු කරගත යුතුයි. පළවෙනි දුරු කර ගැනීමට කියනවා මෙන්න මේ විදිහේ දෙයක් බුදුරජාණන් වහන්සේ. යම් කිසි විදිහකින් ඇස් ඇති පුරුෂයෙක් ඉස්සරහට යම් රූපයක් එනකොට ඒ රූපේ බලන්න අකමැත්තෙන් දැස් පියා ගන්නවද? ඇස් දෙක පියා ගන්නවද? අන්න ඒ වගේ දුරු කරනවා. පළවෙනි දුරු කිරීම මාර්ගයෙන් දුරු කරන දුරු කිරීම ඇස් ඇති පුරුෂයෙක් ඉස්සරහට කෙනෙක් එනකොට ඇස් දෙක පියා ගන්නවා වගේ. බලන්න අකමැති නිසා. හැබැයි ආපහු ඇරලා බලනවා කොයි වෙලේ හරි. ඇස් දෙක නැති කරගෙන නැහැ. ඇස් තියාගෙන තියෙනවා. රූපත් තියවිලා තියෙනවා. ඒ තුල ඇස් පියා ගන්නවා වගේ විතර්කේ ඉවසන්නේ විතර්ක ඉවසන්නේ නැතුව අපිට බාහිර වස්තුව මත ඇති කරගත්තු දෙයට ඕලාරිකව මේ තණ්හාව නැති කරන්න හදනවා. මාර්ගයෙන් මොකද්ද කරන්නේ? තණ්හාව නැති කරන එක. මේ තණ්හාව නැති කරන්න කරන ක්‍රම ටික තමයි අපි මුලින් කතා කරපු ටික. ඊට පස්සේ අනභවං ගමේති නැවත නූපදන ස්වභාවයටපත් කරනවා කියන එක තමයි මාර්ග සත්‍යයට අදාළ කොටස. ඒ ටිකෙන් නැති කරන්නේ තණ්හා අනුසය. තණ්හාව නෙමෙයි. තණ්හාව නැති තණ්හා අනුසය කියන තැන. තමන්ගේ පැත්තෙන් තණ්හා අනුසය නැති කරනවා. තමන්ට තමන්ව නැති කරනවා. එතකොට උපදින්න දේවල් නැති වෙනවා. එතකොට උපදින්න දේවලුත් නැති වෙනවා තමනුත් නැති වෙනවා මේ පැත්තේ. ඇති බවට හම්බෙන තමන්ට තමන්ව රැස් වෙන්නේ තමන්ට තමන්ව රැස් නොවෙනකොට භෞතික දේ කොහේ රැස් වෙන්නද? අපි කතා කරලා තියෙන බොහොම ගැඹුරින් ඒක නිසා මම මේ නැවත නැවතත් කතා කරන්න යන්නේ නැත්තේ එකම ටික වෙයි කියලා හිතලා. ඒ කියන්නේ අපි කතා කරලා තියෙන හැම දෙයක් තුළම අපිට ඒ දේ විතරක් නෙමෙයි අපිට තමන්ට තමන්ව රැස් වෙනවා. කෝප්පේ දැකපු මම තමයි වටාපත දකින්නේ. වටාපත දැකපු මම තමයි ඔරලෝසුව දකින්නේ. මේ තුනක් වුණාට මේ තමන්ට තමන් රැස් වෙන ගතිය මේ තුනේම එක්කෙනෙක් රැස් වෙලා තියෙනවා. තමන්ට තමන් රැස් වෙන බව නැති වුණොත් කෝප්පේ විඳපු මම ඔරලෝසුව බැලුවේ නැති වුණොත් ඒ ආයේ බලපු ඔරලෝසුව බලන්න කෙනෙක් නැති වෙලා. ආයේ ඔරලෝසුව අලුතෙන්ම හදිලා අලුතෙන්ම නිරුද්ධ වෙනවා මිසක වෙන දෙයක් නැති වෙලා. ඒක නිසා තමන්ට තමන්ව නැති වෙලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට කියනවා දිත්තේ දිත්තමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දැකීම දැකීමක් විතරයි දැනගත්ත දේ දැනගැනීමක් විතරයි මේ දෙක මෙතනින් ඉවරයි. මෙතන දිත්තේ දිත්තමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. එච්චරයි. එතකොට හැම තැනකදීම ඒ මට්ටම වෙනකොට රැස් වෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ යාට. එතකොට ලෝකේ අන්න ඔය විතර්කයේ දුරු කරන ක්‍රම විනෝදනයේ ක්‍රම දෙකකට පනවන්න පුළුවන් මාර්ගයේ තුල සහ මාර්ග සත්‍ය තුල. හොඳට දැනගන්න එක ක්‍රමයක් තමයි රූපේ එනකොට S2 වහ ගන්නවා. අනිත් එක තමයි S2 අයින් කරනවා. එතකොට කවදාවත් ආය රූපේ බලන්න තියෙන හේතු ටික නෑ. හැබැයි බය වෙන්න එපා S2 අයින් කරනවා කියුවා මේ තියෙන S මත නෙමෙයි මේ අවිද්‍යාව සහ අවිද්‍යාව එක හැක් තණ්හාව එක හැක් මේ අවිද්‍යාව තණ්හා කියන දෙක නැමැති S2 නැති කරනවා. එතකොට කවදාවත් ඇති බවට රූපයක් බලන්න S2 දෙකම හම්බෙන්නේ නැති තැනටපත් වෙනවා. ඒක එක ක්‍රමයක්. මේ S2 තියාගෙන අවිද්‍යාවයි තණ්හාවයි කියන S2 තියාගෙන රූපේ නොබල ඉන්න එක
තවත් ක්‍රමයක්. ඒක තමයි විනෝදනය කරගත යුතු ක්‍රම දෙක. ඔන්න විනෝදනා පහතබ්බා කොටස ඉවරයි. එතකොට නිවන දක්වාම විනෝදනයේ පහ කළ යුතු කොටස පෙන්වුවා. මුලින් මතක් කළේ මේ තියෙන කාරණා ටිකේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ අපේ ජීවිතේ ප්‍රායෝගික වෙන්න ඕනේ කියන එක මතක් කරන්න අවශ්‍ය නිසා ඒක නැවත නැවතත් හරිනම් කිය යුතු දෙයක්. මේ ජීවිතයේ හැම අංගයකටම හැම තැනකටම යෙදෙන දේ. හැම අංගයකම හැම තැනකටම යෙදෙන දෙයක් කියලා කිව්වේ හැම අවස්ථාවකටම තමන්ගේ ජීවිතේ මේක ජීවත් වෙන බව තුල මේ මාර්ගයේ දෙන්න ඕනේ. ඔය ආශ්‍රව කොටස් දුරු කරගන්න හතෙන් එකක් තමන්ගේ ජීවිතේ හැම අවස්ථාවකම ක්‍රියාවට නැගෙමින් තියෙන්න ඕනේ. ඒකයි මේ අපි හතක්ම කතා කරන්නේ. දර්ශනය ගැන විතරක් කතා කරන්නේ නැතුව මේ දර්ශනයට අදාළව කතා කරන්න මේ හැමදේම මේ හත ජීවිතේ හැම මොහොතකම හතෙන් එකක් අපි ළඟ වැඩ කරන්න ඕනේ. හැම වෙලාවකදීම අර පුංචි ලී කෑල්ල අරගෙන අන්තිම ලී කෑල්ල අර ලොකු ලී දෙකට ගහලා පෙන්නන්නේ. ඉනිමගේ උදාහරණය මතක නම් අර දෙපැත්තෙන් තියාගත්ත ඉනිමකට ගැලපෙන ලොකු ලීයට ගහනවා මේ පුංචි ලී කෑල්ල අරගෙන මේ හැමදාම. මේකයි මාර්ග සත්‍යයට මේකයි වඩන්නේ කියලා පෙන්වන්නේ. අපි මුලින් දැනගත්ත දෙයට දැන් මේ ලෝකෙ තුල වඩන මේ පුංචි දර්ශනය ලෝකෙ තුල ඒක තියලා ගහනවා. එතකොට උන් ශක්තිමත් නගින්න පුළුවන් වෙන්න ඕනේ. සබ්බාස සූත්‍රය ඉවර වෙනකොට ඔයගොල්ලෝ වහලෙත් නැගලා ඉන්නේ. එතකොට කවුරු සාදුකාරය තන්නේ